ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමට මා වෙහෙසෙමි. නවකයේකට පූර්වභාග නුවණ ළඟා කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේදයේ විස්තර කරන්න. දැන් මේක හුඟක්ම තේරුම් අරගන්න ඕනේ. අපි නවකයේ කියලා අල්පෙන් මේ කටයුතු කරන්න පටන් ගත්ත කෙනෙක් පූර්වභාග නුවණ කොහොමද තෝරගන්න ඕනේ? පූර්වභාග නුවණ පළමුව පහළ වෙන්නේ මග නැන පසුව පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව. පළමුව පූර්වභාග නුවණ පහළ වෙන්නේ. ඒ පූර්වභාග නුවණ තුලින් වැඩෙන ප්‍රඥාව තුලින් සුසු අවස්ථාවක මාර්ගඥානෙ පහළ වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ඒක පූර්වභාග නුවණ බලාගන්නේ කොහොමද? පූර්වභාග නුවණ කියන්නේ ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රිය ටික. ඔන්න ඉන්ද්‍රිය වශයෙන් අරගෙන. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය දාලා බලන්න පුළුවන් වෙනවා. ඇස අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. කන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. නාසය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. දිව අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. කය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේ කාරණේ හොඳට විග්‍රහ කරලා දැනගන්න. ඔන්න ඔය ටික හොඳට විග්‍රහ කරලා තේරුම් ගත්තේ නැත්නම් පද පරම වෙනවා. පදේ ඉගෙනගෙන ඔය ගියෝ හිතට භාවනාව වැඩින්නේ නැහැ. යථාබෝධය ලබන්න විදිහක් නැහැ. අදහස ඉන්නේ නැත්නම්. දැන් මේ කිව්වේ මොකද්ද කියලා හොඳට විග්‍රහ කරලා ධර්ම සාකච්ඡාදීදී ධර්මතර වික්ෂුන් වහන්සේලාගේ හරි සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණ මාධ්‍යයෙන් ඔය ටික සුද්ධ කරලා දැනගන්න. මේක ක්‍රමය. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහට මේ කය ගොඩනැගිලා තියෙන ආකාරය. හිත කය ගොඩනැගිලා තියෙන ආකාරය වෙන් කරලා දැනගන්න. ඒක තේරුම් අරගෙන අහලා දහම් සාකච්ඡා කරලා තමයි තේරුම් අරගෙන. ඒ රූපස්කන්ධ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි වේදනා ස්කන්ධ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි සංඥා ස්කන්ධ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි සංකාර ස්කන්ධ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි විඥාන ස්කන්ධ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා මෙන්න මේ විදිහේ ස්කන්ධ පහ පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙනවා. මේ බැලුවහම ඔහුට රූප කියන්නේ මෙන්න මේවයි. අනිත්‍ය කියන්නේ මෙන්න මේ හේතුව උඩයි. අනිත්‍ය නම් දුක වෙන්නේ මෙන්න මේ හේතුව උඩයි. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් අනාත්ම වෙන්නේ මෙන්න මේ හේතුව උඩයි කියලා. තමාගේ නුවණට ගෝචර වෙනකම් මේක අහලා තේරුම් ගත්ත දවසේ දැන් නම් මට කාගෙන් ආත් ඇහුවේ නැතුවත් රූප කියන්නේ මේවයි කියලා වැටහෙනවා. ඒ රූප අනිත්‍යයි කියන්නේ මෙන්න මේ හේතුව උඩයි කියලා වැටහෙනවා. ඒ රූප අනිත්‍ය නිසා දුක හටගන්නේ මෙන්න මේ ක්‍රමයටයි කියලා වැටහෙනවා. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වීමේ ස්වභාවය කියන්නේ මෙන්න මේකයි කියලා දැනගත්තා. එහෙම එකක් තුළ ගන්න හරයක් නැහැ කියලා වැටහෙනවා අසාරයි කියලා වැටහෙනවා. දැන් මට කවුරු කිව්වත් නොකියුවත් දැන් මට ඒක තේරුණා. ඔන්නෝම කියන්න පුළුවන් තත්ත්වෙට Tamante ඉස්සෙල්ලාපත් වෙනකම් බණ අහලා ධර්ම සාකච්ඡා කරලා ඔය කියන්නේ විමර්ශනය කරලා ඔය ටික තෝරගන්න. පංචස්කන්ධය පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සැකහැරලා තෝරගත්ත දවස වුණා. අන්නේ ඒ දවසට පත් වුණ කෙනා ඊට පස්සේ ආයතනයක් අහන දෙයක් නෑ. ඔර කියනවා සෝතාපන්න ඵලයටපත් වුණා කියලා. එතනපත් වෙච්ච කෙනාට සෝතාපන්න කියන ඵලය ලැබෙනවා. දහම් ඇස පහළ වුණා. දහම් වැටහුණා. එතන පටන්ගෙන ලෝකයේ බැඳීම් හැදීම් අත්‍යන සත්‍යයටපත් වෙලා. ඔහුගේ පූර්ව භාග නුවණට ඒක ගෝචර වෙනවා. මෙන්න මේ පූර්ව භාග නුවණට ගෝචර වෙලා පටන් ගැනීම තමයි ඉස්සෙල්ලාම ආරම්භ කරන්නේ. ආරම්භයේදී මාර්ගඥාන වශයෙන් සෝවාන් මාර්ගඥානෙ පහළොත් පූර්ව භාග නුවණින් ආරම්භ කරපෙක පස්සේ පහළ වෙනවා. මාර්ග අනුගාමිකයාවෙන් පටන් ගත්තා. ඵලලාභියා බවටපත් වෙලා ඥානෙ පූර්ණ කරගන්නවා. ඊට පස්සේ ඔය ටික නැවත නැවත වඩනකොට නැවතත් හොඳට ප්‍රගුණ වෙලා ප්‍රඥා ප්‍රබල වෙලා ඇවිදිලා දෙවෙනි මාර්ගඥානීය වශයෙන් සකෘදාගාමී මාර්ගඵලයේ ලැබිලා ඥානෙ පහළ වෙනවා පූර්ණ වෙනවා. තවදුරටත් ප්‍රගුණ කරගෙන යනවා තවත් තීක්ෂණ වෙලා අනාගාමී ඥානෙ පහළ වෙලා හිටන් ප්‍රඥාවෙන් අනාගාමී ඵලයේ ලැබලා මග නැන පසුව පහළ කරගන්නවා විදිය. නැවතත් අර ඉදිරිය පූර්ව භාග නුවණ වශයෙන් අපි වලාගෙන යනකොට අරියත් මාර්ගයේ වැඩිලා අරියත් ඵලයේ ලැබලා හිටන් ඥානෙ පහළ කරගන්නවා බහුව වෙනවා. මාර්ග ඥානෙ පහළ වෙනවා. ඉතින් ඒ නිසා මාර්ග ඥානෙ පහළ කරගෙන උත්තරයෙන් කරන්න දෙයක් නැහැ. පූර්ව භාග නුවණ පහළ කරන ඒ ධර්ම මාර්ගය අරගෙන යලි යලි ආවර්ජනා කරමින් සිහි කරමින් ඒ මාර්ගය වඩනකොට ඒක කියනවා මාර්ග භාවනාව. එන ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩනවා. අන්නේ මාර්ගය වඩනකොට ප්‍රතිඵලයේ වශයෙන් ඥානෙ පහළ වෙන අවස්ථාවක් එනවා. ලැබුණාට පස්සේ දැනගන්නවා මට මෙහෙම ඥානයක් ලැබුණා කියලා. එතකන් බලෙන් ලබන්න බෑ ඥාන. මාර්ග ඥානෙ, ඵල ඥානෙ බලෙන් ලබන්න බෑ.
මාර්ගඵල ලබන නුවණ අර වඩාගෙන යනකොට ලැබෙන දෙයක්. එහෙම පූර්ණ කරගන්න. වෑයකින් වැඩ කරන මිනිස්සේ අලුතෙන් මිටක් ගහලා වෑයේ වැඩ පටන් ගෙන ටික කාලයක් යනකොට එයාට දකින්න හම් වෙන අවුරුද්දක්මාරක් යනකොට ඇඟිලි පාරවල් හතර වෑය මිටේ තියෙනවා. එක තැනක්ම අතර අහු වෙලා නිතර ස්පර්ශ වෙමින් මැදෙනකොට අතයි වෑලියයි දෙක එකට මැදෙනකොට ටික කල් යනකොට දැක්කහම දකින්න මේ ඇඟිලි පාරවල් හතර තියෙනවා. මේ කවද්ද මේක හිටිය කියලා ඇහුවෝ. මේක ඊයේ හිටියද? පෙරේදා හිටියද? ගිය සුමානදී හිටි ඉතල සුමාන දන්න මේ වේද පටන් ගත්තා. ගිය මාසෙද? ගිය අවුරුද්දේද? එහෙම නිගමනය කරගන්න බෑ. එක දවසක්වත් අත්හැරිලත් නැහැ. දවස ගානේ වෑයේ වැඩ කරන්න පටන් ගත්තාම ස්පර්ශින මාත්‍රය එකතු වෙලා හිටා යම් දවසක ඇඟිලි පාරවල් ටික හිටලා තිනවා දකින්න හම් වෙනවා වාගේ. මේ මාර්ගයේ ස්පර්ශ කරමින් මාර්ගයේ වඩමී යන කෙනා ප්‍රඥාව ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. අද මෙච්චර වෙන්න හෙට මෙච්චර වෙන්න කියලා වෙන්නේ නැහැ. හැබැයි යම් දවසකදී බලනකොට ආවර්තන පස්වේසා ඥානයක් පහළ වුණා. ඒ ඥානය පහළ වෙච්ච ඔහුට පේනවා මට මගේ ස්වභාවය මෙන්න මෙහෙම වෙලා. මට මේ රාගෙ මේ කෙලෙස් අත්හැරිලා. මෙන්න මේ හේතුවෝනේ අත්හැරුනේ. මේ ආදි වශයෙන් ඔහුට දැකීමේ හැකියාවක් ලැබෙනවා. එතකොටයි දැනගන්නේ මේ ඵලයේ Tamanne තියෙන බව. අද ලැබේවා හෙට ලැබේවා කියලා බලා හිටියට එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ ඒතොල ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තාම ඒ ආකාරයෙන්ම අවබෝධ කරගන්න වෙහෙසෙනවා. ඉතින් වෙහෙසෙනවා කියන වචනේ අපි භාවිත කරනවා තමයි අපි භාවිත කතා බහන. මේක වෙහෙසෙන්න දෙයක් නෑ. බොහොම සංවරව තමන් අවධානය යොමු කරලා මේ න්‍යාය ධර්මයේ යලි අහනකොට තමන් නොදැනෙන තැන් නොදැනෙන තැන් නොතේරෙන තැන් යලි අහලා ඒක සුද්ධ කරගත්තාම එන්නේ වැටෙන්න පටන් ගන්නවා වැටහීම එනවා. මහන්සි නොවීම ලබන්න පුළුවන් වෙහසක් නැතුව. වේදිලා ලබන්න පුළුවන් හේකුත් නෙමෙයි. අවබෝධ කරගන්න වෙහෙසින් බෑ. චිත්ත ප්‍රහාරයත් අවශ්‍යයි. අවබෝධය සම්පූර්ණ වෙන්නේ පීති සම්පෝඥංගේ නැත්නම්. වෙහෙසක් ඇති වෙනොත් දුකක් ඇති වෙනොත් ඒකට වෙහෙස වැඩි වෙනකොට පීති සම්පෝඥංගේ අතුරු දහන් වෙනවා. ඒතර ඉතුරු පොඥංග වලන්න බෑ. ඉතින් ඒ නිසා නිදහසේ සතුටෙන්ම ලබන්න පුළුවන් මාර්ගය. වේදේලා ලබන මාර්ගයක් නෙමෙයි නිවන් මාර්ගය කියන්නේ. ඉතින් හරියට එක්තරා වික්ෂුන් වහන්සේ නමක් 30 අවුරුද්දක් මහන්සි වුණා ඒක අඩුපාඩුවක්. අනික් කාටත් ඔක්කොම කියා දීලා මෙච්චර ධර්මයේ දන්න මට මෙච්චර ප්‍රතිපත්ති කරනවා ඇයි මේ ඵලේ නැත්තේ? කීකේ උත්සාහයෙන් ඉඳින්නේ වීර්යය වැඩි කරනවා උත්සාහය වැඩි කරනවා හැබැයි මනසට ඇවිනවා. අදත් බැරි වුණානේ හෙටත් බැරි වුණානේ කියලා. මෙන්න මේ හේතු වල 30 අවුරුද්දක් කල් ගියා මෙච්චර උන්වහන්සේගෙන් බණහලා අරිහත්ත්වයටපත් වෙච්ච තව ශ්‍රාවකයන් වහන්සේලා තෝතරන් හිටියා. ගෝලියෝ ඒ දුරුහාඳුරන අවුරුදු 30ක් ගත වුණා සිද්ධිය. මොකද හේතුනේ චිත්ත ප්‍රහාදයේ මදිකම. උත්සාහයේ විදිය වැඩි කරනවා කොහොම ඵලයක් ලැබෙන්නේ නැහැ. ඒකාන්තව ලබන්න පුළුවන් ඵලෙ ඇයි මට ලැබෙන්නේ නැත්තේ? මම මෙච්චර මහන්සි වෙන්නේ ඇයි මගේ මොනවාද අඩුපාඩුවක් වෙලා? මේ ආදි වශයෙන් අදාළා දුක් වේවි කල් ගෙවුවා. අර තියෙන අඩුපාඩු වලම ඵලයේ ලබන් තියෙන බහුව වෙලා 30 අවුරුද්දක් කල් ගියා කියලා පෙන්නනවා. අන්තිමට නාන්නෙත් නැහැ. මූණ හොදන්නෙත් නැහැ. අතපය හොදන්නෙත් නැහැ. ඇඟිලි පිපුරව පුරපුවා. කුණු වැක්කිරිච්චා. හංගර පැලෙනවා පැලිච්චා. ඵලයේ ලබලා මිසක් මම කවදාවත් ඊට පස්සේ අතපය හොදන්නෙත් නැහැ කියලා මෙහෙමත් අදහසක් ගත්තා. ඊට පස්සේ කකුල් පැලුණා. ලේස්ම කරන්න පටන් ගත්තා. අනාදා දුක් වේවි එහෙම ඉන්න ඇටිය කරන්නේ. හැබැයි ඔයගේ මහන්සියලා අවුරුදු 30ක් ගිහිල්ලා මතක් වුණා මෙච්චර කාලයක් මම දැන් මේ ප්‍රතිපත්ති පිළිවා. තාම බැරි වුණානේ අරිහත්ත්වයටපත් වෙන්න කියලා අයියෙන් අඬන්න පටන් ගත්තා. අඬලා ගිහිල්ලා ඉතින් බොහොම අනාථ වුණා වගේ අර ආරණ්‍ය ගලක් උඩටලා ඉඳන් ඉඳගත්තා. එදා හොඳට ආකාශේ ආලෝකයි හොඳට හඳ පායලා පොහොව දවස. හොඳට හඳ පායලා තියෙනවා. වලාකුළා පලාතක වර්ණය හොඳට සාන්ත හඳ එළිය හැමතැනම වැටිලා. අර ගල උඩලා ටිකක් වෙලා අඬලා ඉඳලා හඳ දිහා වැදුවා. ලස්සනට හඳ පායලා තියෙනවා. මෙච්චර ලස්සන හඳේ ලපයක් තියෙනවා. මේ සාන්තව
හඳේලිය වැල්ල හැමතැනම සාන්තව තියෙනවා. හරිම සාන්තයි පරිසරය. ගස්කොළන් ඉච්චලයි. හඳේලිය වැල්ල ලස්සනට පේන පැහැදිලිව පේනවා. ඒ ළප තියෙන හඳේ එළියෙත් මෙච්චර පැහැදිලිවම සාන්තියක් තියෙනවා. මම මෙච්චර කාල සැකව සීලේ එහෙම ළපයක්වත් තියෙනවා. කලකිරීමක් එහෙම වෙලා තියෙනවාද කියලා 30 අවුරුද්දක් ආවර්ජන කළ බැලුවා. 30 අවුරුද්දක් ඇතුළත මගේ කලකිරීමක් වෙලා නැහැ මේ සීලේ කියලා චිත්ත ප්‍රහාදය ඇති වුණා. ළපයක් ඇති හඳෙත් මෙච්චර සාන්තියක් තියෙනවා නම් මගේ මේ කලුද්දක් නැති හීලගුණේ කොච්චර සාන්තියක් හිතන චිත්ත ප්‍රහාදය මතුවේ. පීති සම්පෝඥගේ අඩු වෙලා තියෙන ඉච්චරයි වැඩෙනවත් එකම හරි හතරවත් වුණා. අන්න ඒක දැනගන්න ඕනේ නිසා ඵලයේ කියලා උත්සාහ කරලා හරියන්නේ නැහැ. අවශ්‍ය මාර්ගයේ හැටියට නිදහස්ව බලාගෙන යන්න ඕනේ. ඒතොර මේ බාධකයක් එන්නේ නැතුව මේ ශක්තිය සකස් වෙලා එනවා. ඉතින් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිච්ඡේදෝපාද වශයෙන් මේ නොඑක ආකාරයෙන් ලෝකේ විග්‍රහ වෙලා තියෙනවා. මේ ලෝකේට අයිති දේවල් මොනවද කියලා තේරුම් අරගෙන අනිත්‍යද නිට්ටයද දුක්ඛද සුඛද අනාත්මද අත්ද කියලා ධර්ම විනිශ්චයෙන් බලන්න ඕනේ. ධම්මවිචේ සම්බෝධ්‍යංගේ මෙනෙහි කරනකොට වැඩෙනවා. සතියෙන් යුක්ත වෙන්න ඕනේ. මුලින් බණහලා තේරුම් අරගත්තාම නිවනේ මෙපිට මට සැනසීමක් නැහැ රවට්ටන දැම්බිලා. සැනසෙනවා කියලා හැවටෙනා මිසක් නිවනේ මෙපිට ලෝකේ නම් සැනසීමක් නැහැ කියලා මුලින් දකින්නවා දහම් දකින්නකොට. ඊට පස්සේ බලාපොරොත්තු ඇති කරගන්නවා හිත පිහිටවනවා නිවනට. අත්තරීමෙන් නොයල්මෙන් මිදීමෙන් ලබන නිදහසේ ඇරෙන්න. පැවැත්ම තුළ තිබෙන රූපයක වේදනාවක සංඥාවක සංකාරයක විඥානයක යම් සුවයක් තියෙනවා කියලා බැඳුණා. ඒක මුලාවක් කියලා දැකලා. ඒ කිසිම දිනක නොබැලෙන තත්ත්වයෙන් ඇති වුණා වූ නිදහස් බවක් ඇතේ නිවනයි කියලා දැකලා. නිවනට හිත පිහිටවා ගන්න. ඒ නිවන කරා නැඹුරු වීමට හේතු වෙන කටයුතු නෙවෙයි මෙච්චර කාල කර ඉඳලා තියෙන්නේ. ලෝකයට අවශ්‍ය කටයුතු. හිතලා තියෙන්නේ ලෝකේ හදා ගන්න. කියලා තියෙන්නේ ලෝකේ ඒවා ගොඩනගා ගන්න. කටයුතු කරලා තියෙන්නේ ලෝකේ තියෙන ඒවා හදාගෙන ඒ තුල ජීවත් වෙන්න. එහෙනම් හිතවිලි ක්‍රියාවදන් ඔක්කොම කටයුතු කරලා තියෙන්නේ මේකට නම. ඉතින් ඒක නිවන් මාර්ග නෙමෙයි ඒක ලෝක මාර්ග කියලා දැකලා. සතියෙන් තේරුම් ගන්නවා යම් කිසි හිතවිල්ල ක්‍රියාවක් කතාවක් අනුගමනය කරලා මේක කෙටෙක් දුරට නිවන්ට උපනිශ්‍රේද. අන්න ඒක මොහොතකින් දැනෙන්න පටන් ගන්න ගමන් සතියෙන් ඉඳලා කටයුතු කරනවා. මෙන්න මේ කටයුතු කරගෙන යනකොට මේ මොහොතේදී හොට සති සම්බෝධ්‍යංගේ වැඩෙනවා. මේක ධර්මයයි මේක අධර්මයයි මේක ලෝකයටයි මේක නිවන්ට උපරිශ්‍රයයි කියලා දකින්නකොට ධම්මවිචේ සම්බෝධ්‍යංගයත් වැඩෙනවා. එතකොට දකින්න මාර්ගය මට පේනවා. ලෝකෙට යන හැටිත් පේනවා. ලෝකෙන් ඈතර වෙන හැටිත් පේනවා. එච්චර වටිනා මාර්ගය මම දැන් දැක්කනේ. මම දැන් කොයිතරම් දුරට සාසන මාර්ගය තුල දැනුවත්ද කියලා දකින්නකොට නිරාංශ ප්‍රීතියක් ඇති වෙනවා. අන්නේ ප්‍රීති සම්බෝධ්‍යංගේ තෝර වැඩෙනවා. ලෝකේ තිබෙන ඇලීම් ගැටීම් මුලා වලනකොට ලෝකෙට බර වෙනවා. අලෝභයෙන් අදීසයෙන් නමෝහෙන් නිතෝ නිවන් පැත්තට නැඹුරු වෙන්න සැහැල්ලු වෙනවා. කායික මානසික සැහැල්ලුවත් එක්ක පස්සද්ධි සම්බෝධ්‍යංගයත් වැඩෙනවා. එතකොට දකින්න මේ ටික වැඩුණේ මේ ධර්මයේ යථාර්ථයෙන් දැකලා නිතර ආවර්ජනා කරනවා. ඊට අනුකූලව ධර්මානුකූලව හිතීමෙන් කීමෙන් කිරීමෙන් කටයුතු කරනවා. මෙන්න මේක දකින්නකොට ඒ සඳහා කලාව යම් යහපත් ධර්මා අවබෝධයෙන් යම් වීරියක් උත්සාහයක් යෙදුවලා කටයුතු කළා නම් මනසෙන් ඒක අහක් නොකළ යුතුයි. ඒ සඳහා කටයුතු කළ යුතු කියලා දකින්න. නිවන් දැකීමට අවශ්‍ය කරන විරිය සම්පෝඥාගයක්ද විරිය සම්පෝඥාගයේ දොර වැඩෙනවා. අන්න වැඩනකොට මොකද වෙන්නේ? විරිය සම්පෝඥාගය වෙట్లా. පස්සද්ධි සම්පෝඥාගයේ සහැල්ලුවටපත් වෙලා එනකොට සමාධියද ඇලීමට ගැටීමට වෙන් වෙලා ඒකීය භාවයට හිත හිටලා නිවන මුල් කරගෙන චිත්ත අකම්පිය භාවයේනකොට සමාධි සම්පෝඥාගය වැඩෙනවා. ඒ සමාධියවත් මර අල්ලා ගන්න දෙයක් නෑ. හොඳයි කියලා ගන්න යම් කිසි පැවැත්මක් ඇත්නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අයිති එකක් නිසා වෙන මොකද්ද මේක ගන්න තියෙන්නේ කියලා දකින්නකොට ඒ සියල්ලම ලෝකේටයි කියලා දකින්නකොට ඒක අත්හැරලා උපේක්ෂාවටපත් වෙනවා. නිවනේ හිත විහිලා ඉතින් බොජ්ජංග හතව වැඩෙනවා. මෙන්න මේ ක්‍රමයට සත්‍ය බොජ්ජංග වෙන්නාම ඒක භාවනාවක් වෙනවා. බොජ්ජංග භාවනාව කියලා වෙනම කරන දෙයක් නෑ. කරනකොට සත්‍ය බොජ්ජංගත් භාවනාව වෙනවා. මේකයි ක්‍රමය.
ඉතින් ඔය ටික ඉස්සෙල්ලා දැක ගන්න ඕනේ. සම්මා දිට්ඨියෙන් දැක ගන්න ඕනේ. අපි සම්මා කරලා නැහැ මෙච්චර කල්. අපි කරලා තියෙන්නේ සංයේක බැඳිලා සම්බන්ධ වෙලා. සං කියන්නේ එකතු. ලෝකෙත් සමග එකතු වෙලා. රූප සමග එකතු වෙලා වේදනා සමග සංඥා සමග සංකාර සමග විඥාන සමග යම් එකතුවක් ඇති. එකතු වෙලා කරපු මොකද සංකල. කරපු වැඩ පිළිවෙල සංකරයි. සංකාර. සංකාර වෙච්ච. ඉතින් එකතු කරන වැඩ පිළිවෙලක් ඇත්නම් සම්බන්ධ වැඩ පිළිවෙලක් තියෙනවා. සං වලට බැඳුනහම සම්බන්ධ වුණා. ලෝකෙට සම්බන්ධ. ඒවා එකතු කරගත්තොත් සම්පීඩ වුණා. ලෝකෙ පිටු කරගත්තා. ඒවා සමග එකතු වෙලා කටයුතු කරන්න පටන් ගත්තොත් සංයෝග වුණා. සංයෝග වුණොත් විදීමක් නැහැ. නම් මෙච්චර කාල බන්ධ වෙච්ච පිටු කරගත්ත ඒවා යෝග කරගත්ත ඒවා සිඳ දැම්මම සංසිඳුණා. සංසිඳුවොත් සංසිඳීමටපත් වෙනවා. මෙන්න මේ සංසිඳීමටපත් වුණා නම් කියනවා සංසිඳීම සුවේ නිවන් සුවේ. මේ සංසිඳීමේ සුවේටපත් වෙන්න ඕන. උපසම සුවේ හේවා සංසිඳීම සුවේ නිවන් සුවේ කියන්නේ ඒක. මෙන්න මේක ඉතලා තේරුම් අරගන්න. සංවලින් මිදීමක් ඇද්ද සම්මා වෙනවා. මා කියන්නේ මිදෙනවා. සං කියන ඔය එකතු වෙන ලෝකේ සමග තියෙන එකතු වෙන බැඳීමෙන් යෝග වීමෙන් පිටු කර ගැනීමෙන් මිදීමක් ඇද්ද සම්මා වෙනවා. ඒකට මොකද දකින්න ඕනේ? අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ, දුක්ඛ වශයෙන් දකින්න ඕනේ, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. මොනවද? මෙච්චර කාල බන්ධ කරගත්ත, පිටු කරගත්ත, යෝග කරගත්ත, සම්බන්ධ සංයෝග සම්පීඩ කරගත්ත ලෝකේ. අන්න මා කිරීම දැකිය යුතු මොකද්ද? අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්නකොට. අන්න ඒක තෝරා ගන්නවා ඊළඟ. අනිත්‍යයි කියලා දකින්න. අනිත්‍යයි කියලා දකින්නකොට අනිත්‍ය නම් දුකයි කියලා කියනකොට කොහොමද අනිත්‍ය දේ දුක් වෙන්නේ කියලා විදර්ශනා කරලා ගන්න ඕනේ. විමර්ශනයක් කරන්න ඕනේ. අනිත්‍ය දේ දුක් වෙනවා කියලා දේශනාවේ තියෙනවා. අනිත්‍ය දේ දුක නම් කොහොමද අනිත්‍ය දේ දුක වෙන්නේ? ඒකට හේතුව මොකද්ද? මෙන්න මේක හොඳට හොයලා බලන්න ඕනේ ඉතින්. ඒතොරයි යථාර්ථයේ වැටහි. අපි ලෝකේ යම් කිසි දෙයක් කැමැත්තක් ඇති කරගන්න. මොකද්ද අපේ කැමැත්ත? ඉෂ්ට වූ ප්‍රිය වූ සැප දේවල් වලට කැමැති. අනිෂ්ට අප්‍රිය දේවල් එන්නේ නැත්නම් කැමැති. ඉෂ්ට වූ ප්‍රිය වූ දේවල් එනවට පරිහරණය කරන්න ලැබෙනවට කැමැති. අනිෂ්ට වූ අප්‍රිය වූ කරදර ඇති කරන දේවල් එන්නේ නැත්නම් කැමැති. මේක තමයි කැමැත්ත. ඒ නිසා අපි හැමදේම බලාපොරොත්තු වෙනවා අපේ කැමැත්ත යමක්ද? කැමැත්තට ලෝකේ ගොඩනගන්න. නම ලෝකේ ගොඩනගන්නේ මොන හේතුවෙන්ද? අපි කැමැති වුණාට කැමැත්ත හේතුව නෙමෙයි ලෝකේ ගොඩනගන හේතුව. ලෝකේ යමක් ගොඩනගෙනවා නම් ඒක ඒ හේතුවේ ගොඩනගින්න. ඒකට අවශ්‍ය වෙන හේතුවක් තියෙනවා. ඒ හේතුවේ ඵලයේ වශයෙන් ඒක ගොඩනගෙනවා මිසක් අපේ කැමැත්තේ ඵලයේ වශයෙන් ගොඩනගෙන්නේ නැහැ. කැමැත්ත හේතු වෙලා නැහැ ගොඩනගන්න. ජාතියක් හේතු කරගෙන ජාතියක් පහළ වුණා. ඒ ජාති පහළ වෙච්ච හේතුවෙන් ජරාවක් මරණයක් එනවා. ජරාවට මරණයට හේතුව ජාතියක පහළ වීම. දැන් අපි බලාපොරොත්තු ජරාවක් මරණයක් එනවට කැමති නැහැ. නොඑනවට කැමති. අපේ කැමැත්ත මුල් කරගෙන ජරාව නතර කරන්න මරණය නතර කරන්න අපි උත්සාහ කරනවා. නමුත් ජරාවට මරණයට හේතුව ගොඩනැගිලා තියෙනවා ජාතියක් වශයෙන්. නැත්නම් ජාතියක් ගොඩනැගුණා නම් අපි කොච්චර කැමැත්තෙන් කටයුතු කරන්න ගියා. ජරාවටපත් වීම සහ මරණයටපත් වීම බේරන්න බෑ. මහලු වෙලා ජරාවටපත් වෙනවා. අවසානයේ මැරෙලා යනවා. අපි කැමැත්ත වෙන එකක් වුණා. ජීවත් වෙන්න උනට කරන්න බෑ. එහෙනම් අපි දැන් බලාපොරොත්තු වෙන්නේ සත්‍යයට මුල දෙන්නේ නැතුව. සත්‍යයට විරුද්ධව අපි වෙනස් දෙයකින් අපි වැඩේ කරගන්න හදනවා. හේතුයෙන් ඵලයක් හට ගන්නවා දැකලා. අපි ඒක දකින්නේ නැතුව. වෙන හේතුවක් වෙනවා ඒ ඵලෙ නැති කරන්නේ.
දැන් කොහොමද කරන්නේ? මෙන්න මේක තමයි අපිට වැරදිච්ච තැන. මෙන්න මේ හේතුව කවුද ක්‍රියා දුන්නේ? යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතවා. හේතුවක් නිසා යම් ධර්මයක් පහළ වෙනවා නම් අන්නේ පහළ වෙච්ච හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. තේසං හේතුයෝ නිරෝධෝ එවං වාදී මහා සමන. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ වාදයේ කියවන්නෝක. අන්නේ හේතුව නැති කළොත් ඒ ඵලෙ නැති වෙනවා මිසක් වෙන ක්‍රමයකින් ඒක නැති කරන්න බෑ. දැන් මේ ලෝක සත්‍යය ඔක්කොම දඟලන්නේ මට ඕන හැටියට හදා ගන්න ඕන. මට ඕන හැටියට ඉන්න ඕන. මගේ කැමැත්ත ජය ගන්න ඕන. ඔය අදහසින් අරගත්තා නම් හේතුව දැකලා නැහැ. යමක් ඇති වෙන හේතුව දැකලා තියෙන්න ඕනේ. ඒ හේතුව නැති කළොත් ඒක නැති වෙන බව දකින්න ඕනේ. ඒ හේතුව දකින්න නැතුව ඇති වෙච්ච එක දකින්න නැතුව Tamanට ඕන හැටියට හදන්න වෙන හේතුවකින් දඟලුවා. ඒක කරන්න බෑ. ජරාවයි මරණයයි ඇති කරන්න වෛද්‍යරු මෙච්චර කාල බේත් හොයන. ලෝකේ පටන් ගත්ත දායනම් වෛද්‍යවරු කොයි ආකාරයක හරි කියනවා. කවදා හරි කියවන විද්‍යාඥයෝ විදේශඥයෝ ඔක්කොම ලැහැත්තිලා හිටන් උත්සාහ කරනවා අද ජරාවයි මරණයයි ජය අරගෙන ඉන්න. හැබැයි ඒ පුදුලියෝ ඒ කාලෙම ජරාවට මරණයට පොච්චලා බලා මිසා. වෙනසුලා මිසා. වෙන ක්‍රමයක් හොයාගත්තේ නැහැ. මොකද හේතුව? ජාති හේතු කොටගෙන ජරා මරණය හට ගන්නවා. ජාති නිරෝධ නම් ජරා මරණ නැහැ කියන මේ ධර්මයේ මිසක් මේ පිට ධර්මයක් හොයන්න නැහැ. මෙන්න බුද්ධ ධර්ම. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වේ. ජාති නිරෝධය හැරෙන්න තවත් ජරා මරණ නිරෝධ කරන ක්‍රමයක් නැහැ. ජාතිය පහළ වුණා නම් ඒකෙන් හේතුව පහළ වෙලා ඉවරයි. මොකේද? ජරාවට හේතුව මරණයට හේතුව ජාතියයි. ඒ ජාතිය පහළ කරගෙන ඉන්න කෙනෙක් ජරාවට හේතුව තියාගෙන මරණයට හේතුව තියාගෙන ජරාවෙන් මිදෙන්න මරණයෙන් මිදෙන්න මොන જાතිය කටයුතු කළා ක්‍රමයක් හම්බ වෙන්නේ නැහැ. නමුත් ලෝක සත්‍යය පුතජන ලෝක සත්‍යය කියන්නේ ඒකයි. නිතරම බලන්නේ කොහොම හරි ජරාවෙන් මරණයෙන් බේරෙන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ. ඒකටම අධානකාරී වෙලා ඒක හොයන. හේතුවට අනුකූල ඵලෙ ලැබීම ධර්මතාවය කියන එක දැක්කේ නැති නිසා ඒකට විරුද්ධව කර්ම හොයන. මේ වෙනකන් කිසි කෙනෙකුට හම්බ වෙලත් නැහැ, හම්බ වෙන්න හේතු නැහැ. උපන් සත්වයක ඇද්ද ඒකාන්තයෙන් ਉਹ ජරාවටපත් වෙලා මරණයටපත් වීම නියම. මොකද හේතුව? ජරාවේ මරණයේ මුල ජාතිය. ඒක තමයි හේතුව. අනේ මට මෙහෙම જાති එපා මෙහෙම જાති එපා කියලා අපි කැමැත්ත ප්‍රකාශ කරනවා. කැමැත්තට අරංගුව જાතියක් වෙනස් කරගන්න හදනවා. අවිද්‍යාවේ නිගමනය යන්නේ ඒකයි. જાතියක් වෙනස් කරගන්න හම්බ වෙනවා නම් ඒකට ක්‍රමයක් තියෙනවා. જાතියට හේතුව භවය. භව ප්‍රත්‍යයෙන් જાතිය. ඒ જાතිය අපිට එපා නම් භව නිරෝධේ જાති නිරෝධේන ක්‍රම හතාව විතරින් ඒ જાතිය නිරෝධ කරගන්නවා මිසක් වෙන ක්‍රමයක් නැහැ. තිරිසන් જાතිය මට එපා නම් තිරිසන් භවයෙන් නිදහස් වෙච්ච කෙනාට තිරිසන් જાතිය නෑ වෙන කාටවත් එකකින් බේරෙන්න බෑ. යම් දුක්ඛ જાතියක් මට එපා නම් දුක්ඛ જાතියේ හේතුකාරකන යම් භවයක් ඇද්ද ඒ භව නිරෝධයෙන් දුක්ඛ જાති නිරෝධ වෙනවා මිසක් වෙන ක්‍රමයක් නෑ. කොතන හරි උපදින යම් જાතියක් ඇද්ද ජරාව මරණය උරුම නිසා ඒ බඳු જાති මට වැඩක් නෑ කියලා නිගමනය කළොත් ඔව් නිගමනය කරගන්න. එහෙනම් ඒ જાති මට එපා කියවට හරියන්නේ නෑ. මං කැමති නැතුනට හරියන්නේ නෑ. මගේ කැමැත්තක් නැතිකම නෙවෙයි ඒ જાති නැතිවීමේ හේතුව. මොකද හේතුව? භවයේ නැත්නම් જાති නෑ. කැමැති ඇති නැති වෙනම පැත්ත. ඒ බවක් මට නැත්නම් ඒ જાතියක උප්පත්තියක් මට නෑ. ඔක දකින්න ඕනේ. අන ධර්ම ඇස පහල වෙලා දැකිය යුතු. න්‍යාය ධර්මයේ උතරයි තියෙන්නේ. මේ මූල ධර්මයේ මෙහෙම තේරුම් ගන්න. ඒ යම් භවයක් ඇත්නම් ඒ භවයට උරුම જાතියෙන් මිදෙන්න බැරි නිසා භවපත්‍යා જાති කියලා පහළ වෙනවා. ඒ જાතිය නිරෝධ කරන්නම් භව නිරෝධා જાති නිරෝධෝ කියලා කයින් කරන්නේ. එහෙනම් යම් කිසි භවයක් හට ගන්නවා. ඒකට හේතුවක් තියෙනවා.
මං කොච්චර කැමති වුණත් හරියන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඒ භවයට අනුකූල යම් උපාදානයක් ඇත බැඳීමක් ඇත. අන්නේ බැඳීම මනසේ නැති කරගන්න. උපාදාන නිරෝධ කළොත් භව නිරෝධ වෙනවා විතර. අනේ මට නම් එපා මෙහෙම අභ්‍යවක් කිව්වල හරියන්නේ නැහැ. මම නම් කැමති නැහැ මෙහෙම මනුස්ස අභ්‍යවකට මෙහෙම දේව මේ කියන්නේ තිරිසන් අභ්‍යවකට අපාගත අභ්‍යවකට මම කැමති නැහැ. පෙරේතෙක් වෙන්න මම කැමති නැහැ කිව්වල හරියන්නේ නැහැ. වෙනවා. මොකද හේතුව? ඒකට ගැළපෙන ධර්මයේ උපාදාන කළොත් තමයි ඒ භවය හටගන්නේ. ඒ ධර්මයේ උපාදාන නොකළොත් ඔහුට එහෙම භව හටගන්නේ නැහැ. මෙන්න න්‍යාය ධර්ම. මේ මොකද්ද බලන්න. පටිච්ච සමුප්පාද වශයෙන් චතුරාර්ය සත්‍ය දකින්න ක්‍රමය. ඒක උපාදාන කියලා කිව්වේ ඔන්න ඔය කියන බැඳීම. ඒ ගති ලක්ෂණය අතහැරගන්න බැරුව. ඒ ගති ලක්ෂණය තුල බැඳුනහම ඒ ගතියේ යම් භවකට අයිතිද? ඒ භවට අනුකූල භව උලක නැගෙද? නම භවපත්‍ය ජාති කියන ක්‍රියාදාමක මිදිලා නැහැ. කොච්චර කැමැතුණත් අකමැතිනත් ඔහු භවයට අනුකූල වන්නා වූ ජාතිය ලබන. උපාදානයට අනුකූල භවය ලබන. ඒක ඇයි උපාදානයි? ඇයි බැඳෙන්නේ යමකට? ඒක හේතුවකින් සිද්ධ වෙන්නේ. හේතුවක් නැතුව උපාදානයක්වත් බැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ ධර්ම ස්වභාවයන්ට ඇලුම් කරපුවා. ඇලීමේ ප්‍රතිඵලයක් වශයෙන් බැඳීම හටගන්නවා. ඇලුම් කලේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. එන ඇලුම් කිරීම නිසා බැඳීම හට ගන්නවා මිස වෙන ක්‍රමයකින් නෙමෙයි බැඳීම හටගන්නේ. ඕකේ තණ්හාපත්‍ය උපාදාන. ඒ උපාදාන නිරෝධ කරන්න තණ්හා නිරෝධ කරන්න ඕනේ. වෙන ක්‍රමයකින් බෑ. ඊළඟට බලනවා. ඒක තණ්හාව කියන්නේ මොකක්ද? ඒකත් හේතුවක ඵලය. මොකක් නිසාද වෙන්නේ? වේදනා යම් දෙයක නැත්නම් තණ්හාවට හේතු නැහැ. ඒ දේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා සුඛ වේදනාවක් ලබනවා. අන්නේ සුඛ විඳිනේ නිසාම තමයි. ඒ ආස්වාදයේ වැදිලා ඇතින ඇලෙන. යම් විඳිනයක් දුක්ඛදායක. එතන ඇලෙන්නේ නැහැ. සැප ස්වභාවයක් ඇති නිසා, වියමදුරු ස්වභාවයක් ඇති නිසා අත්‍යව ඇලෙන. කොහොමද දැනෙන්නේ ප්‍රියමනාප ස්වභාවය? විඳිනේ නිසා. වේදනාව කියන්නේ සැප වේදනාව මුල් කරගෙන. ඒකයි තණ්හාවෙන් හේතුව. සැප වේදනාවත් හේතුවකින් හටගන්නවා. කැමැත්ත අකමැත්තනෝ දෙක වෙනස් වෙන්නේ. සැප වේදනාවට හේතු වෙන යම් ස්පර්ශයක් ඇති. ඒ ස්පර්ශය නිසා ඒ වේදනාව පහළ වෙනවා. ඒ වේදනාව වෙනේකින් පහළ වෙන්නේ නැහැ. සැප වේදනාවට හේතු වෙන ස්පර්ශය ලැබෙමි. වේදනාව මට එපා කිව්වට හරියන්නේ නැහැ. ඒ සැප වේදනාවට හේතු වෙන ස්පර්ශය ලැබෙනකොට ඒ ස්පර්ශ හේතු කොටනේ මේ වේදනාව පහළ වෙනවා. ඒ ස්පර්ශය ලබන්නේ නැතුව අනේ මට යලිත් ඒ ආස්වාද වේදනාව ආවනම් කියලා හරියන්නේ නැහැ. ඒකට ගැළපෙන ස්පර්ශ ලබන්න ඕනේ. මොනවද මේ ලබන්නේ? ඇයෙන් රූප ස්පර්ශ කරලා, කනෙන් ශබ්ද ස්පර්ශ කරලා, නාහයෙන් ගන්ධ ස්පර්ශ කරලා, දිවෙන් රස ස්පර්ශ කරලා, කයෙන් පහස ස්පර්ශ කරලා, මනසෙන් එක එක සිතිවිලි ධර්ම ස්පර්ශ කරලා. ඔය හය ආකාර ආයතන හයෙන් තමයි ඔය ස්පර්ශ කරන්නේ. ඔය හයෙන් ඔය ස්පර්ශ කළොත් ඔය වේදනාවෙන් බේරෙන්න බෑ. ඒ ස්පර්ශයට අනුකූල යම් වේදනාවක් ඇද්දී ඒක මත වෙනවා තමයි හේතුඵල ධර්ම. එහෙනම් මොකද කරන්නේ? ඇහෙන් රූප ස්පර්ශ නොකළොත්, කනෙන් ශබ්ද ස්පර්ශ නොකළොත්, නාසයෙන් ගන්ධ ස්පර්ශය නොකළොත්, දිවෙන් රස ස්පර්ශය නොකළොත්, කයෙන් පහස ස්පර්ශය නොකළොත්, ඔය කියන එකම විඳිනයක්වත් කොට නැගින්නේ. එහෙනම් ස්පර්ශ වෙන්නේ මොකක් නිසාද? ඇහැ තිබුණාට පෙනුනට ස්පර්ශ කළා වෙන්නේ නැහැ.
කන දිනනවා ඇහෙනවා. ස්පර්ශ කළා වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද කිව්වේ ස්පර්ශය? අවිද්‍යාව සමග බැඳගත් මුලා දෘෂ්ටියකි. මේ ස්පර්ශයේ බොහෝ වැදගත්යක් ලබා දෙනවා කියලා දෘෂ්ටියකට වැහැලා. රසාස්වාදී ලබන්නේ මෙන්න මේ ස්පර්ශයේ විද්‍යාවේ නිගමනයකට වැහැලා. යමෙක් ඇහෙන් රූප බලනවා. මෙන්න මේක කියන සංස්පර්ශයක් පහළ වෙනවා. රසාස්වාදයක් ලබන බලාපොරොත්තු වෙන්නේ කන යොමු කරලා. ඒක ගත්තා නම් කන ආයතනයක් කළා නම් අන්‍යයෙන් ලැබෙන ස්පර්ශය. ඒක වෙන සංස්පර්ශයක් පහළ වෙනවා. මෙන්න මේ සංස්පර්ශය නිසා තමයි සංස්පර්ශයෙන් ජනිතන වේදනාවක් පහළ වෙන්නේ. අන්‍ය වේදනාව තමයි කිය සසර ගමනට හේතු වෙන සංහාවට හේතු වෙන එක. එහෙනම් ඒ හේතුවේ ඵලය ඒකයි. යම් ඵලයක් යම් හේතුවකින් මතුවෙනවා. ඒ හේතුව නැතිවලොත් ඒ ඵලෙ නැහැ. මේකයි හේතුඵල ධර්මතාවය. කැමැති අකමැති විතර බලපාන්නේ නැහැ. කාර්යයේ ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර කැමැතිුණත් අකමැතිුණත් මේක විරන්න බෑ. හයියෙන් අප්පුඩියක් ගහනවා. අනේ මේ සද්ද පිට වේවා කියලා හරියයි. හිමින් අප්පුඩියක් ගහනවා. හයියෙන් සද්ද පිට වේවා කියලා කැමැතිුණත් හරියයි. අනේ මං අප්පුඩි ගහනවා සද්ද පිට වෙන්න එපා කියලා. කොච්චර මං සද්ද පිට වෙන්න එපා කියලා කැමැති වුණා. අප්පුඩි ගහපැරිද සද්ද පිට වෙන එක නේ ස්වභාවය. අත්පොළ සංගානවා කියලා කියන්නේ. ඒ අනුවයි පිට වෙන්නේ. මොකද ඒකට හේතුව ඒක හේතුවේ බලය. හේතුව යම්තේද ඵලයේ ඊට අනුකූලයි. කැමැත්ත කැමැත්ත මේක බල හරියන්නේ නැහැ. ඉතින් අද බලාපොරොත්තු වෙන්නේ අනේ මේ කරදරේ ඉන්න එපා කියන කැමැති. කරදරේ ඉන්න හේතුව දැකලා හේතුව අයින් කළා නම් ඒකයි කරන්නේ. අපි එපා කියවල හරියන්නේ නැහැ. අනේ මේ සුවේ ලැබේවා කියලා කැමැති වෙනවා. කැමති නම් ඒක ලැබෙන්නේ නැහැ. ඒ දුවේ ලබන්නේ ඉතින් හේතුව යන්නේ ක්‍රියාත්මක කරන හේතුවේ ඵලයේ වශයෙන් ඒක ලැබෙනවා. ධර්ම නියමයේ ඕක. මෙන්න මේ ධර්ම නියමයේ මේ විදිහට වටහා ගන්න. නෑ අසකන දිවනාදී ශාරීරිය මන ඉන්ද්‍රිය විතරයි. මේ ඉන්ද්‍රිය හය ආයතන හයක් කරගන්න. අවිද්‍යාව නිසා ඇත්ත තේරෙන්නේ නැතුව වටිනාදියා මේ ලෝකේ දිනනවා ආස්වාදය හරි වටිනාදී නිගමනිට බෑ. ඒක ලබා ගැනීම සඳහා ඉන්ද්‍රිය ක්‍රියාත්මක කරනවා. එතන ඉන්ද්‍රිය ආයතන වශයෙන් හඳුන්වනවා ඒක. ඔය හය දෙකම සලආයතන කියනවා. සලආයතන හේතු කරගෙන සලආයතන ක්‍රියාත්මක කරලා ස්පර්ශය ලබනවා. නෑ ස්පර්ශයට හේතුනේ සලආයතන. ඒවා ආයතන නොකර නම් ඉන්ද්‍රිය වශයෙන් තියෙද හරියන්නේ. අවිද්‍යාව සමග සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන ආයතන නැත්නම් ඒ හේතුවෙන් හටගන්න සංස්පර්ශයක් හටගන්නේ නැහැ. එහෙනම් ස්පර්ශ නවත්තන්න ඕන නම් අවිද්‍යාව සහගතව මුල අදහසකින් යුක්තව ඇත කන දිවනාදී ශාරීරිය මන ක්‍රියාත්මක වීම නවත්තන්න ඕන. රූප පේනවා. චන්දරාගය හා සම්බන්ධී බැලුවේ නැහැ. ආයතනයක් උනේ නැහැ, පේන ඉන්ද්‍රියක් විතරයි. ඉන්ද්‍රියෙන් රූපයක් පේනවා ඇත්තට. කන්ද ශබ්ද ඇහෙනවා. හැබැයි සත්‍ය හරි වටිනවා කියලා හිතාගෙන ඒකට ආයතනයක් කරන්න ගියොත් සෝත ආයතනයක් වෙනවා. අන්න ආයතන බලන්න. එහෙනම් ආයතන කරන එකෙන් දැනගන්න ඕනේ. මොනවද ආයතන වල විනාශය? පංචකාම ආස්වාදී හරි වටිනවා කියලා දෘෂ්ටියක් අරගත්තා. අවිද්‍යාවෙන් නැගෙන නිගමනයේ ආයතන වලත් එහෙම මහ විනාශය. ධර්ම ශ්‍රවණය කරන ආයතනයක් කරනවා. එතන මොකද වෙන්නේ? ඒ හේතුවෙන් කවදාවත් විනාශයටපත් වෙන්නේ නැහැ ධර්ම අවබෝධයේ උපනිශ්‍රේ වෙන්නේ. ඒකට ආයතනයක් කරගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න ආයතන බේරා ගන්න, තෝරා ගන්න දැනගන්න ඕනේ දුරු දැන. ඒතකොට ඒ නිසා අවිද්‍යාවෙන් බහින වැඩ පිළිලයි නවත්තන්නේ. විද්‍යාවට හේතු වෙන, අවබෝධයට හේතු වෙන ඒ ටික නවත්තන්නේ නැහැ. නැවතුන නිවන අවබෝධ කරගන්න ඒකත්. ඒක දකින්න. අවිද්‍යාවෙන් ගොඩනැගෙනා වූ පංචකාම ආස්වාදයන්ට වහල් වෙලා ඒ පැත්තට යොමු කරලා ඒකට ඇතකන දිවනාදී ශරීරය යොමු කළොත් කාමයන්ට ආයතන වුණා. ලෝකාස්වාදීට ආයතන වුණා.
අන්න ආයතනොත් ඒකෙන් හට ගන්නා යම්කිසි ප්‍රතිඵලයක් ඇද්ද ඒකෙන් බේරෙන්න බෑ. එහෙනම් බේරෙන්න නම් මොකද කරන්න ඕනේ? ඒ බඳු අන්නා වූ අවිද්‍යාවේ වැඩ පිළිවෙල ගොඩනැගෙන වැඩට ආයතනයක් කරන්නේ නැහැ කියලා දකින්න ඕනේ. ඒ ආයතන මොකක් නිසාද ඉන්නේ? අන නාම රූප පරිච්ඡේද ඥානය ඔතෙන්දි තියෙනවා. හිත නාම කය රූප කියවල පරිච්ඡේද වුණේ නැහැ. දැන් නාම රූප මොනවද කියලා දකින්න ඕනේ. ආයතන පහල කරන්න හේතු වෙන නාම රූප තේරුම් ගන්න ඕනේ. යම් කිසි විදියකින් අපි බලනවා මෙහෙම දෙයක්. ආරක්කු වන පුද්ගලයෙක් ඉන්නවා. එයා ඒක වර්ණනා කරනවා. ඒකෙන් ලැබෙන වෙරි වර්ණනා කරනවා. යාළුවෝ සමග එකතු වෙන්න හම්බෙච්ච එකතු වෙච්ච ගැන වර්ණනා කරන මට මෙච්චර යාළුවෝ කට්ටියක් ඉන්න ඔබට වැඩක් කිව්වම කවුරුවත් බලහංක මට යන්තා සාධ්‍යය කරනකොට මම හරි කී දෙනෙක් ඉන්නවා. බීමල කැමතියි යාට එකතු නිසා. යාට යාළුවෝ ගොඩක් ඉන්නවා. සමහරවිට එකකින් උද්දා වෙලා අනික් කෙනා අපහාස කරන්න පුළුවන් ඔහු බීමත් ක්‍රමේ වටිනාකම පෙන්නනවා. උඹලා වාගේ හැංගිලා හිටන් ජීවත් වෙන්න බෑ සමාජෙ. කාලා බීලා ජීවත් වෙන මිනිහලා විනිසුයි. බලහන් මොකද? ඔහොම જાතික කියන්න පුළුවන්. දැන් කිව්වට පස්සේ මොකද වෙන්නේ? අවිද්‍යාවේ ඔහුගේ නිගමනයේ වහල් වෙලා ඒ දෘෂ්ටානුගතියක් හත්ොත් එහෙම යම්කිසි පුද්ගලෙක්. ඇත්ත තමයි. අපි මේ සත්‍යයන්ට අපි මේ උපාදකයේ වෙන්න හදමු. අපිට ඒක විදිහක්වත් නෑ වැඩක් කරගන්න. අරුන්ට බලහන් කොහෙමද? උඩ ඕනතරම් උදව්වට මිනිස්සු ඉන්නේ. බලහන් අපි විනෝදයෙන් ජීවත් වෙන හැටි ඩෝල් ගගහ මේව කරලා හින්දු කිය බලහන් උඹලා මොකද? ඒකත් වර්ණනා කරලා ගත්තාම ඒකත් ගත්තොත් මොකද? අන්න අසත්පුරුෂ ආශ්‍රය නිසා උ දෘෂ්ටි ගන්න. නරකදී හොඳයි කියන නිගමනය කරනවා. ඒකේ වෙන తాවකාලික ආස්වාදයන් හරි වැදගත් දේවල් කියලා ගන්න. ඔන්නෝම ගත්තොත් ඔගේ හිතට වහිනවා එක දෙයක්. මමත් මේ වැඩේට වහින්න ඕන. ඉතලා හිතේ වැහැපෙන ටිකක් වැස්සා හිතට. මොකද වැහැගත්ත නම්යතාවය. වීමත්කම නැමැති වැඩ පිළිවෙලට මාත් වහින්න නැමෙන්න ඕන. අන්න ඒක උපනංවා ගැනීමට කටයුතු හිතෙන් කයින් වචනයෙන් කරන්න ඕන. ඔන්න හිතේ වැහැගත්ත නාම රූප දෙක. නම්යතාවය සහ අනුකූල කටයුතු රාශි ක්‍රියාකලාප. ඔන්න ඔය දෙක හිතේ වැහැගත්තා නම් ඔය අවිද්‍යාවෙන් වැහැගත්ත අර අනුගේ දුක්ඛානුගතියට ගති අරගෙන පාපේට ගතියට නැඹුර නිසා. ඔහුගේ හිතේ නාම රූපය බැස්ස. පිරිසිදු හිතක නෙමෙයි බැස්සේ. ඒක හොඳයි කියලා අදහස ගන්නකොටම හිත ගහන ගෙනලා විඥානයක් වුණා. බීමත්කම හොඳයි කියලා අවිද්‍යාවෙන්ම ගත්ත නිගමනයක් නිසා විද්‍යා නිගමනයක් නෙමෙයි නිසා. ඔහුගේ චිත්ත කියන එක පිරිහිලා ගිහිල්ලා. ආගන්තුකේන උපකිලිටේන උපකිලිටා කියන කිලිලිටවත් වෙලා. ඔහුගේ මනස විඥාන පැත්තට නැඹුරු. ඒකේ වැහැගත්තා බීමත් කළ පිළිවෙල වැඩ පිළිවෙලට නාම රූප. අන්න විඥානපත්‍ය නාම රූප. කියලා කිව්වෙත් ඔන්න ඕක. නාම රූපත්‍ය විඥාන කියලා ඉතරේ ක්‍රියාත්මක කරලා දෙපැත්ත. එක දැන ක්‍රියාත්මක වෙන ධර්මයක් වෙලා වර්ධනය වුණා අර දෘෂ්ටි. දැන් ඒතකොට අපි දකින්න ඕනේ. අනේ මට මෙහෙම හිතක් එපා කිව්වට හරියන්නේ නැහැ. එහෙම හිතක් ගොඩ නැගුණ හේතුවක ඵලයක් වශයෙන්. මොකද්ද හේතුව? නාම රූප ඇතුල් කරපු නිසා තමයි විඥානය පහළ වුනේ. විඥානපත්‍ය නාම රූප. ඒ විඥානය පහළ කරගෙන ඉන්නකම් ඔහුගේ හිතේ යලි යලිත් ඒක වහිනව ලක්ක ගන්නවා. ඒ විඥානේ ඒ පැත්තට නැඹුරුනා නම් විමත්කමට එහෙම නැඹුරුනා නම් ඒ වගේ එකක් වගේ කිව්වේ කෝකෝ දුච්චන්තියකට නැඹුරුනා. ඒ විඥානේ හැමදෙම ඊට අනුකූල දේවල්ම හොයනවා බලනවා හොයටි කරනවා නැවත ඒ බඳු නාම රූපයව වහින. ඒකට අවශ්‍ය දත්‍යම ඔහුගේ හිතට එනවා. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. එහෙනම් මොකක් නිසාද මේ විඥාන බලවත් වෙන්නේ? ඒ ආපු නාම රූපයට අනුකූලව හිතෙන් කයෙන් වදනේ කටයුතු කරලා සංකාර ගොඩනගන නිසා. සංකාර ගොඩනගුවේ නැත්නම් විඥානයක් බලවත් වෙන්න විදිහක් නැහැ. සංඛාර ගොඩනැගීමෙන්ම විඥාන බලවත් වෙනවා. සංඛාර නිරෝධ කරොත් ඒ විඥාන නිරෝධ කරනවා මිසක් අනේ මට මෙහෙම හිතක් නොවේවා කියවට හරියන්නේ නැහැ. අනේ මට රාග හිතක් නොවේවා. අනේ මට ද්වේෂ හිතක් නොවේවා කියවට හරියන්නේ නැහැ.
රාග හිතක් නොවෙන්න නම් රාගයේ හේතුකාරකෙන ඒකේ හේතු වන ආහාරය වන රාග සහගත හිතවිලි ක්‍රියා වදන් කියන මේ තුන ඔහු නවත්තා ගන්න. ද්වේෂ හිතක් නොවන්න නම් ද්වේෂයේ හේතුව මොකද්ද? ද්වේෂ සහගත හිතවිලි ක්‍රියා වදන් දෘෂ්ටිය කරගන්නේ. එනම් ඔහු ඒක නවත්තා ගත්තොත් ඒ හේතුව ද්වේෂ හිතක් නැති වෙයි. දැන් මෙතන බන්න ගොඩකට මේ උත්තරයකට එන්නේ. එහෙනම් ද්වේෂ හිතක් නතර කරගන්න ඕන නම් අනේ මට ද්වේෂ හිතක් නොවේවා කියවල බෑ. ඔය ද්වේෂයේ ආදීනව දැකලා ද්වේෂයෙන් වෙන්නීමේ ආනිසංස දැකලා ද්වේෂ හිත හට ගැනීමට හේතුකාරක වන්නා වූ දේ මොකද්ද? ආහාරය මොකද්ද? ද්වේෂයට අනුකූලව හිතනවා නම් කියනවා නම් කරනවා. අන්නේ සංකාර තමයි ද්වේෂයට ආහාර. මෙන්න මේක තේරුම් අරගන්න. ද්වේෂ ආහාරයේ මිදුණොත් ද්වේෂ සංකාරයේ මිදුණා. රාගයට ආහාරය වෙන හිතවිලි ක්‍රියාවදන් කායික හිතවිලි ක්‍රියාවදන් වලින් මිදුණොත් රාග හිතට ආහාරය නැතුව ගියා. මෙන්න මේ හේතු විරෝධයෙන් ඵල විරෝධයයි තන් විතරාගී විත දෝෂී වෙනවා. වෙන ක්‍රමයකින් බෑ. එහෙනම් ප්‍රායෝගික කළ යුතු වැඩ පිළිවෙලක් මේ නිවන් දකින්න තියෙන්නේ. නිකන් හිටියට හම්බ වෙන්නේ නැහැ. පැටුවට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් කළ යුතු වැඩ පිළිවෙලක් තියෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ වැඩ පිළිවෙල හරියට කළොත් හේතුයේ ඵලය තමයි හම්බ වෙන්නේ. ඵල නිරෝධ කරන්න ඕන නම් අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හෝ හේතු නිරෝධ කරන්න ඕන. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අඬපල්ලා දුක් වියල් කමක් නැහැ. ඵල නිරෝධ කරන්න ඕන නම් හේතු නිරෝධ කරපන්. ඉඩ දෙන්න එපා හේතුව. ඔය ඵලයේ නිසා ඇතිවෙනා වූ අසහනයි තමයි දඟලන්නේ. අඬවන්නේ, දුක් දෙවන්නේ, වේද ඇති කරන්නේ. මේ පැත්තට නැඹුරු කරවන්න හදන්නේ. ඔන්න ඔය විඥානයේ තියෙන ආහාරින් රත්න කරපාලා දෙන්න එපා. අඬා හරි කවන්නේ දුක් වෙලා හරි කවන්නේ. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ආහාර නිරෝධේ විඥාන නිරෝධ වුණාට පස්සේ ප්‍රශ්නේ ඉවරයි. ඊට පස්සේ ආයතරයක් මනස කෑ ගහන්නේ නැහැ, ඉල්ලන්නේ නැහැ. කාගයන් පස්සේ හඹා යන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ අසහනකාරීත්වයෙන් මිදෙන්න දහස් වෙනවා. මෙන්න ක්‍රමී. මේක කාටවත් කියලා කරන්නත් බෑ. අනේ මාව මාර්ගඵල අවබෝධයක් පඩ කරලා දෙන්න කියලා කාටවත් කියලා බෑ. මග අහගන්න ඕනේ. ඊට පස්සේ දින අනුගමනයේ තමන් අත. වැදවැදා බුදුබුදා හිටියට හරියන්නේ නැහැ. ඒක ඒකාන්තයක් විතරයි. දැනුවත් වෙන්න ඕනේ. මෙන්න මේ හිත හටගන්නේ මෙන්න මේ බඳු හේතුවෙන්. ද්වේෂකාරක හිතවිලි ක්‍රියාව දැක්සා රාග හිතක් හටගන්නේ. ද්වේෂ හිතක් හටගන්නේ. රාග සාගත හිතවිලි ක්‍රියාව දැනවි රාග හිතක් හටගන්නවා. ඒකෙන් ද්වේෂ හිතක් හටගන්නේ. අනේ මට ද්වේෂ හිතක් නොවේවා රාග හිතක් නොවේවා කිව්වා. ද්වේෂයේ හේතුකාරක අත්හැරීමේ ද්වේෂ හිතක් නොවෙනවා. රාගයේ හේතුකාරක හිතවිලි ක්‍රියාව දැන අත්හැරීමේ රාග හිතක් නොවෙනවා. යථාර්ථය ඕකයි. මෙන්න මේක ධර්මානුකූලව දැනගන්න ඕනේ. ඒතොර එයා දැනගන්නවා කාටවත් යාඥා කළා කවදාවත් මිදෙන්න බෑ. විමුක්තියටපත් වීමේ කාරණේ තියෙන්නේ මගේ ක්‍රියාකලාපයේ තුලයි. මනස හීනෝනින් තේරුම් අරන් මං ඒ විදිහ කටයුතු කළා මට මිදීව තියනවා මේක උදාහාමුදුරුවෝ වැලෝක වැඩ හිටියා කිව්වා ජීවමානව හිටියා කිව්වා. මහරහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කිව්වා. මා වේරන්න බෑ මගේ හතේ නේ ටික තියෙන්නේ. ඔන්න ඔය ධර්මයේ දකින්න. අත්තාහි අත්තනෝනාතෝ හෝහිනාතෝ පරෝධියා කියන බුද්ධ දේශනාව උටින් තේරුම් ගන්න. සමාත නාතත්වේ තමාමයි. අනිකේ කොහොමද නාතත්වයටපත් කරන්නේ? අත්තනාව දුලන් තේර නාතන් ලබන දුර්ලභ වූ නාතත්වයට සමාවිතින්ම හික්මිලා. සමාවිතින්ම කළ යුතු කළා ඉන්න ඕනේ. ඔය කියන බුද්ධ දේශනාව තේරුම් ගන්න. මෙන්න මේ විදිහට දකින්න. ඉතින් ඇයි මම මේ කරන්නේ? ඇයි කියන්නේ? ඇයි හිතන්නේ? ඒ පැත්තට ඒ දුච්චර්තියට අනු. ඒ ලෝකේ අල්ලන පැත්තට අනු. මට ලෝකේ හොඳයි කියන අදහසක් එනවා. ඔන්න ගිහින් මුලට ගියා. ඔන්නේ අදහස විදගත්තොත් නම් මට මේ ප්‍රශ්නේ ඉවරයි. එහෙනම් ගිහිලා එක දෙනක් අහුණා. මොකද අවිද්‍යාවේ තීරණය මොකක්ද? ලෝකේ හොඳයි. ඔන්න තීරණේ දීපුදේ. දැන් කවදා හරි ලෝකේ හොඳ නෑ කියලා දැනගත්තුදා. ප්‍රශ්නේ විදහා. මුල ගැපු. ලෝකේ හොඳයි කියලා හිතා ඉන්න තාක්කල් මුල කපා ගන්න බෑ.
එකිනෙකට හේතුඵල හේතුඵල වශයෙන් එකිනෙකට කැරකිලා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස පායාසී විදෙන්න වැටෙන්නව වැටෙන. විදෙන්න වල මොකද කරන්නේ තියෙන එකම දෙයයි. ලෝකේ හොඳයි කියලා හිතා ඉන්න එක ඇත්තද කියලා විමර්ශනය කරලා බලනකොට. ලෝකේ හොඳයි කියන්නේ අවිද්‍යාවේ නිගමනයේ බව දකින්න. ලෝකේ හොඳයි කියලා ගන්න දෙයක් නෑ කියලා දකින්නේ විද්‍යාවේ නුවණ කියලා දකින්න. එහෙනම් මොකෙන්ද ලෝක වෙනස් කරගන්නේ? ලෝකේ හොඳද නැද්ද කියලා තීරණය කරන්නේ මොන ධර්මතාවයක් උඩද? යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් හොඳද? තමම නිගමනය කරනවා. නිත්‍ය නම් සුඛ නම් අත්ත නම් කවක් නෑ. හොඳයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දෙයක් හොඳයි කියලා ගන්න එක හරිද? මගේ නිගමනය හරිද? මට වැටහිලා තිබුණා ওই නිගමනය එනවාද කියලා. අන්න තමන්ට වැටහෙන්න පටන් ගන්නවා. අනිත්‍ය දේ හරියටම අනිත්‍ය හැටියට හරියටම වැටහුණා. දුක්ඛ දේ දුක්ඛයි කියන මේ ධර්මතාවය හරියටම වැටහුණා. අනාත්තයි කියන ධර්මතාවය හරියටම වැටහුණා. තවදුරටත් ලෝකේ හොඳයි කියන නිගමනයක් ඉතුරු වෙන්නේ නැහැ. හොඳ එකක් දකින්න එකක් ඉතුරු වෙන්නේ නැහැ ලෝකෙ තුල. එදාට දෘෂ්ටිය ඉවරයි. අන්න එදාට අමුතිය කරන්න දෙයක් නැහැ ඔක්කොම හේතු ඉවරයි. මූල හේතුව කැපුවා. හොයාගෙන මූල හේතුව කැපුවාට පස්සේ ලෝකේ හොඳයි කියලා ගන්න අංශු මාත්‍රයක්වත් මට නැහැ කිය යථාභූතය හරියට පූර්ණ වෙච්ච දාට. තාම මොකද කරන්නේ? හොඳයි කියන හේතුවෙන් කරපු හිතවිලි ක්‍රියාව දැන් ඊතර බලන් ඉවරයි. සංකාර නිරෝධය. එහෙනම් මේ සංකාරයන්ගේ ගොඩනැගිච්ච කාට හිතක් ගොඩනැගුණා නම් ඒ විඥාණයට හේතු නැහැ නිරෝධය. ආයි නාම රූප වැහැ ගැනීමට හේතු වෙන මානසිකත්වයේ නිරෝධ නම් නාම රූප සම්බන්ධ ගොඩනැගීම ඉවරයි. එහෙනම් අසකන දිවනාසි ශරීරයේ ඉන්ද්‍රිය වශයෙන් තියෙනවා. ලෝකේ පැවැත්මට අහු වෙන ආයතනයක් කියන්නේ ආයතන නිරෝධයි. එහෙනම් ලෝකයේ සම්බන්ධ වන්නා යම් ස්පර්ශයක් ලැබවද ස්පර්ශ නිරෝධයි. එහෙනම් ඒ නිසා හටගන්නා යම් වේදනාවක් ආදින් ඒ වේදනාවට සම්බන්ධ නැහැ. නිරෝධයි. එහෙනම් තණ්හාවක් ඇලීමක් තිබුණා ඇලීමට හේතුව නිරෝධයි. එහෙනම් බැඳීමට හේතුව ඇලීම නැත්නම් බැඳීමට හේතුව නැහැ බැඳීමත් නිරෝධයි. එහෙනම් උපාදානය නිරෝධයි. උපාදානයේ නිසා හටගත්ත භවයේ හේතුව උපාදාන නිරෝධ භව නිරෝධයි. භව නැහැ. එහෙනම් භව නැත්නම් ජාති වල හේතුව භව. ජාති නිරෝධ නම් භව නිරෝධ නම් ජාති වල හේතුව නැහැ ජාති නිරෝධ. එහෙනම් ජාති නිසා හටගත්ත ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස පායාස සියල්ලම ජාති නිරෝධ නම් ඉවරයි. යන් දුකෙන් නිදහස්. මෙන්න තවා විසින් නිවන් දකින්න තවන් මාර්ගය දැනගන්න නැහැ. මෙන්න මේ විදිහට මාර්ගයේ තේරුම් ගත්තා නම් යෝ පරිච්ඡසමුපාදං පස්සරිසෝ ධම්මං පස්සරි. යගේ පරිච්ඡසමුපාදේ දකින්නෝ ධර්මයේ දකින්න. යෝ ධම්මං පස්සරිසෝ මං පස්සි යකි ධර්මයේ දකින්න ඕ බුදුන් දකින්න. මන බුදුන් දකින්න කරමු. යථාර්ථය දකින්න කරමු. මේ පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ ඔන්නෝක තෝරා ගන්න ඕනේ. ඔය එක ටිකෝකින් හරි. ඔය කිව්වේ ලෝකේ පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මයේම තෝරාගත්ත පරිච්ඡසමුප්පන්න ක්‍රමයක් ඔය කිව්වේ. ඉතින් ස්කන්ධ වශයෙන් අරගත්තා. ඒකත් ගන්නවා ඔය ක්‍රමේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස යම් තැනක ගොඩ නැගිනවා. ඒකට මම ප්‍රිය කරනවා. ප්‍රිය කරන්නේ නැහැ. යම් තැනක ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නැත්නම් ඒක මට හොඳද නරකද? සනසුම තියෙන්නේ කොතනද? යම් තැනක ජරාව මරණය ශෝකයේ පරිදේවේ දුක්ඛ දෝමනස උපායාස නැත්නම් එතන අසහනයෙන් තොරයි. අසහනයෙන් නිමෙන්නා මට ඕනේ. ඒක නම් සැලසුම්. ඒකට මොකද කරන්න ඕනේ? තව ක්‍රමයක් ගන්න. ඔය අසහනයේ ගොඩනැගීමට අවශ්‍ය වෙන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාස පහළ වෙන්නේ. හේතුන ස්කන්ධ පහක්. රූපස්කන්ධයයි වේදනා ස්කන්ධයයි සංඥා ස්කන්ධයයි සංකාර ස්කන්ධයයි විඥාන ස්කන්ධයයි කියන්නේ. මෙන්න මේ ಜಾති කිව්වේකම තව ක්‍රමයකින් බෙදුවා පහකට. පහකට බෙදලා දැක්කා. මෙන්න මේ ස්කන්ධ පහ තමයි ಜಾති කිව්වේ. දැන් මෙන්න මේ ස්කන්ධ පහ යන්තරක තියෙනවා. ඒ ත්‍රි ಜಾති කොළ නැගෙන්නේ. ಜಾති කොළ නැගුණොත් ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස පායාසයට ගෝචර වෙන්න වෙන්නේ. එතන අසහනෙමයි. අසහනේ දුකක් කරදරයි.
අන්න ඒක නිගමනය කරගන්න. එහෙම නිගමනය කරගත්තාට පස්සේ යම් තැනක රූප නැද්ද, වේදනා නැද්ද, සංඥා නැද්ද, සංකාර නැද්ද, විඥාන නැද්ද? එතන ಜಾති නැහැ. යම් තැනක ඊටික තියනවාද? එතන ಜಾති තියෙනවා. ಜಾති යම් තැනක තියනවාද? ජරා මරණ ශෝක පරිදේ දුක් වේදනා සුඛායයන්ට ගෝචරයි. දුකට ගෝචරයි. ඔන්න ඔය ටික දැනගන්න. දැනගත්තට පස්සේ දැන් මොනවද රූපස්කන්ධ? කොහොමද සම්බන්ධ වෙන්නේ? ඇයි රූපස්කන්ධ ගොඩ නැගින්නේ? ඇයි වේදනා ස්කන්ධ ගොඩ නැගින්නේ? ඇයි සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ ගොඩ නැගිලා? ඔය සම්පීඩනයක් වෙනවා සත්‍යය කියලා විද්‍යාවම වෙන්නේ. මෙන්න මේ ටික බලාගෙන යන්න. ඔන්න ඔය ටික බලනකොට පේනවා එක දෙයක්. විවිධාකාර රූප තියෙනවා. සියුම් රූප තියෙනවා, ගණීබාන රූප තියෙනවා. රූපය යමක් සම්මතද? ඇහැට පේන රූපත් රූප. කන්ට ඇහෙන ශබ්දය ශබ්ද රූප. නාසයට දැනෙන ගන්ධය ගන්ධ රූප. දිවට දැනෙන රසය රස රූප. කායට ලැබෙන පොට්ටබ්බය ස්පර්ශ රූප. මෙන්න මේ රූපේ නැහැටි දැනගන්න. මෙන්න මේ ටික දැනගත්තාට පස්සේ මොකද කරන්නේ? ඔහු ඒ තුලින් බෑ ගන්නවා නිගමනයකට. මේ රූපය නිකන් හැදින්නේ නැහැ. කැමැත්තට එන්නේත් නැහැ. අකමැත්තට යන්නේත් නැහැ. රූප පිළිබඳ යම් චන්දරාගයක් ඇද බැඳීමක් ඇද. අන්නේ හේතුවේ ඔව් රූපවල හඹා යන මානසිකත්වයේ ගොඩනගන. ඒ ගොඩනගන නිසා හොට ඒක ප්‍රියයි මනාපයි යහපතයි කියලා වැටහෙනවා. අන්න අවිද්‍යාවේ නිගමනය ආවා. රූප හොඳයි. ඒ වින්දනයන් හොඳයි. ඒ දී දැනගන්න හඳුනාගන්න එක හොඳයි. ඒ දී අලබා ගන්න, මම කරගන්න, මගේ කරගන්න, එකතු කරගන්න, රැස් කරගන්න වැඩ කරන එක හොඳයි. ඒවා පිළිබඳ දැනුවත් වෙන එක හොඳයි. මෙන්න මේ ටික තමයි රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන ස්කන්ධ පහේවත් සත්‍යය හැටියට බලෝනේ යමක් ඇද්ද? ওই ටික හදගන්න හේතු. දැන් රූප හොඳද? ඒ වේදනා, ඒ දැනීම හොඳද? ඒ හැඳිනීම හොඳද එකතු කරගන්න. ඒ සංඛාරයන් ඒ සැත්කිරීම එකතු කරගන්න කටයුතු කරන එක හොඳද? මට හොදක් ලැබිලා තියෙනවා. නැන්න ඒකෙන් මොකද්ද ලැබුණේ? ඒ පස්සේ යාම නිසා හඹා යාම නිසා ಜಾතියයි කියන ස්කන්ධ පහක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. ඒ නිසා මොකද්ද හැදුනේ? ගතයි හිතයි කිය දෙක. හැදිලා මොකද්ද උනේ? ಜಾතියක් ගොඩ නැගුණා. ජරා මරණේ බේරෙන්න කොච්චර හැදුවා ಜಾතියක් ගොඩ නැගිච්ච නිසා බෑ. ඒක ජරාවන මරණයටපත් වෙලා වෙනසෙකට. බලාපොරොත්තු රැත්තකට තිබුණ නැත්නම් නැවත ಜಾතියක් ගොඩ නැගුණා. නැවත ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස වලටපත් වෙනවා. නතර කරන්නේ නැවත ජාතියක් ගොඩනගනවා. ආයිත් අර ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස පායසම විඳින්න වෙනවා. එන අප්‍රමාණ සංසාර ගමනක පටගෙන කලේ ඕවා හොඳයි කියලා පස්සේ ගියේ. මෙන්න තව ක්‍රමයක්. එන ඉස්කන්ධ හොඳද නරකද? හොඳයි කියලා තීරණය දුන්නේ කවුද? ඇත්ත දැක නැති නිගමනේ. ඇත්ත මොකක්ද? හොඳ දේද නරක දේද කියලා බලන ක්‍රමය අපි ළඟ තිබුණෙත් නෑ අපි බැලුවෙත් නෑ. බලන ක්‍රමය මොකක්ද? නිත්‍යනම් සුඛනම් ආත්මනම් හොඳයි. අනිත්‍යනම් දුක්ඛනම් අනාත්මනම් හොඳ වෙනවා. අන්න ඒක බලාගෙන යනකොට රූප නිත්‍යද සුඛද ආත්මද අනිත්‍යද දුක්ඛද අනාත්මද මේ ක්‍රම දෙකෙන් බලනකොට සමන්ද නුවණට ගෝචර වෙනවා එකක්. නුවණට ගෝචර වෙන්නේ සත්‍යය මිසක් අසත්‍යය නෙමෙයි. එහෙනම් කවදාවත් රූප අනිත්‍ය නම් ඒක දුක්ඛ නම් ඒක අනාත්ම නම් නුවණට ගෝචර වෙන රූපත් එක්ක සම්බන්ධ වෙලා වැඩක් නැහැ. අන්න නුවණ පහළ වුණා. ඒ වේදනාවන් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් දින හරයක් නැත්නම් ඒ සමග සම්බන්ධ වීමේ වැඩක් නැහැ. ඒ පසුපස හඹායාමේ වැඩක්. ඒ සංඥා අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ඒ පසුපස හඹායාමේ වැඩක් නැහැ.
ඒ කරන කියන හිතන සංඛාර වැඩපිළිවෙලක් ඇද්ද? අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් එවඳු ක්‍රියාපරිපාලිය පස්සේ හඹා ගිහිලා වැඩක් නැහැ. එවඳු දැනීම ආදියක් ඇද්ද? ඒක අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් හරියක් ගෙන්දින්නේ නැත්නම් ඔය පහෙන් කෝටියෙන්වත් ඔය පහ පස්සේම හඹා යාමේ වැඩක් නැහැ. අනතරින් වැලි විදි ගියා. උදාස් තුන. අන විද්‍යාව පහළ වුණා. විද්‍යාව තීරණයට බැහැ. මෙන්න නිවන් මාර්ගය. පංචස්කන්ධය තුලින් නිවන් දකින්න හැකියි. ඉතින් ඔක බලන්න පුරුදු වෙන්න ඕනේ. ඇයි අනිත්‍යයි කියන්නේ? රූප අනිත්‍යයි කියන්නේ මොකද? ඒක වචනයකට සීමා කරගෙන ඉන්නේ නැතුව විග්‍රහ කරලා විවිධාකාරයෙන් බලන්න පුරුදු වෙන්න. රූප නිසා මොනවද පහළ වෙන්නේ? ಜಾති පහළ වෙන්නේ. විවිධාකාර ಜಾතින්ගේ සංපීඩනයක් අපි රූපයයි කියලා ගත්තා. දැන් මේ මනුෂ්‍ය රූපය කියනවා. ඔකේ මොන ಜಾති තියෙනවද? ඇස් ಜಾති, කන් ಜಾති, නාස් ಜಾති, දිව් ಜಾති, කායික ಜಾති. මේ ಜಾති සංපීඩනයක් ඇදිලා තමයි රූපස්කන්ධය කියන්නේ. ඉතර තිබිච්ච අතීතේ ඒ වගේ විලා ගියා. හැබැයි හරි වටිනා දෙයක් කියලා අතීතේ ගෙවිච්ච එක හිතෙන් අල්ලගෙන. ඒක සිහි කර කර ආවර්ජනා කර කර අනේ මම ඉතර දෙවියෙක්. මම දෙවියෙක්. උද්දාම වෙනවා ගිය අතීතයකට. නරක නම් ගැටෙනවා. හොඳයි කිව්වොත් ඇලෙනවා. උද්දාම වෙනවා. අතීතය අත්හැරලත් නෑ අතීත රූපස්කන්ධය අත්හැරලත් නෑ. හැබැයි මම නම් මලාට පස්සේ ආයි පල්ලෙහා දෙනේ උප්පත්ති ලැබෙන කටයුතු කරලා නෑ මං ඉන්නේ වියල්ට. යා යනවා එදින්. උද්දාම වෙලා අනාගතය අල්ලා ගන්නවා අනාගත රූපස්කන්ධය. හැබැයි මම නම් හොඳවා කරලා නෑ මට අනාගතේ මොකෙක් වෙන්න වෙයිද දන්නේ. බයක් ඇති කරගන්න කම්පනයක් ඇති කරගන්න. අනාගත රූපස්කන්ධයක් අල්ලගෙන ගැටෙනවා. මුලා වෙනවා. මම දැන් මෙහෙම කෙනෙක්. මගේ ජාතිය මේකයි, කුලය මේකයි, මගේ தත්ත්වය මේකයි, මගේ බලය මෙහෙමයි. මගේ ධනවත්කම මෙහෙමයි. තමන්ගේ தත්ත්ව දානාන්තරයේ මුල් කරගෙන තමන්ගේ ලෝකෝ මුල් කරගෙන දැන් උද්දාම වෙනවා. බලාපොරොත්තු ලබා ගන්න බැරි වෙන සංවේගයටපත් වෙනවා ගැටෙනවා. මුලාවටපත් වෙලා අත්තරින් හිතෙන්නේ. අතීත අනාගත වර්තමාන රූපස්කන්ධයේ පිළිබඳ සියුම් වේවා ඝන වේවා හීන වේවා ප්‍රණීත වේවා ඔන්න ඔය කියන රූපස්කන්ධය කියන යමක් ඇත්නම් ඕකේ චන්දරාගයේ බැඳෙන තාක්කල් ඕකෙන් මිදෙන්න බෑ. එහෙනම් ඔය කියන දේවල් තුල අතීත අනාගත වර්තමාන සියුම් ඝන හීන ප්‍රණීත දුර ළඟ රූපය යමක් වීනා නිත්‍ය වූ සුඛ වූ ආත්ම වූ එකක්වත් උතර තිබිලා තියෙනවා කියලා පරිශීලනයක් කරන්න. ඒතකොට දකින්නවා නිත්‍ය වූ සුඛ වූ ආත්ම වූ එකක්වත් තිබුණා නම් කෝ එකක්. ඒක ආත්ම නම් තමා වශයෙන් පවත්වන්න පුළුවන්. ඇයි මං හොඳ එක මයින් අත්හැරලා ගියේ? මං කොච්චර අකමැති වුණත් ඒක අත්හැරලා ගිහිල්ලා. නරකේ ඇයි මල්ලකට එන්නේ? මගේ වශයෙන් පාලනය කරන්න පුළුවන් දෙයක් නම් නරක රූපය ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. මට ওই දෙකම බෑ. එහෙනම් මම හිතා හිටියට මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කිසිම රූපයක් ලෝකේ නැහැ. එහෙනම් ඒ වෙන හදගත්ත යම් જાතියක් ඇත්නම් මගේ වශයෙන් පවත්වන්න පුළුවන් જાතියක් ලෝකේ නැහැ. එහෙනම් මම මුලාවෙන් ගන්නවා තීරණයක්. එහෙම බෑ මගේ වශයෙන් කෙසේ හෝ පැවැත්විය යුතුයි. මගේ මුලා තීරණේ අදහස මිසක් යථාර්ථය අදහස නෙමෙයි. ඒකෙන් මොකද වෙන්නේ? බැරි දෙයක් කරන්න හිතුවා. බැරි දෙයක් කරන්න ගිහලා වෙහෙතරපත් වුණා. කවදාවත් සාර්ථක වෙලා ජය ගන්න කෙනෙක් නැහැ. මොකද හේතුව? අවිද්‍යාවේ තීරණේ ජයත් කරන්නේ නැති නිසා. ගත්තේ අවිද්‍යාවේ තීරණේ. එහෙනම් රූපස්කන්ධය පිළිබඳ යථාර්ථය මොකක්ද? කෝ ස්ථිරත්වය. කෝ කැමැතිසේ පැවැත්ම. ඒ ධර්මතාවයක් තියෙනවා රූපස්කන්ධ ක්‍රියාත්මක වෙන්නේ. රූපස්කන්ධ හටගන්න ධර්මතාවයක් තියෙනවා. හටගත්ත රූපස්කන්ධයට විපරිණාමික ධර්මතාවයක් තියෙනවා වෙනසීමක් තියෙනවා. ඒක නුරු ධර්මතාවය. ওই ධර්මතාවයේ විරුද්ධව මම මට ඕනේව කරන්න කොච්චර හැදුවා. කිසිම දවසක මට ඕන මතේ ජය ගන්න බෑ. ඒක මතයක් විතරයි. ජය ගන්නේ මොකද්ද ධර්මතාවය?
අනේ ධර්මතාවය මොකද්ද? රූප හටගත්තා නම් යම් කිසි භව හේතු කරන ಜಾති හට ගැනීමෙන් රූප හටගත්තා. ඒ හටගත්ත රූපයේ ජරාවටපත් වෙනවා, විපරිණාමයටපත් වෙනවා, මරණයටපත් වෙනවා. ඒකේ ධර්මතාවය. ඒ ධර්මතාවයේ වෙනස් වෙලා කටයුතු කරලා වෙනස් කරන්න පුළුවන් සමතේක ලෝකේ නැහැ. කිසිම හත්යකට පුළුවන් වෙලක් නැහැ. ක්‍රමයකුත් නැහැ. ඒ ධර්මතාවයේ වැදගත් කියලා බලනකොට මං කැමතියි පාත්තන්න වැඩි එකක් පස්සේ ගිහිල්ලා. මට වේද ඇති කියලා ඉච්ඡාතින් ගෙවිලා යනවනේ. ඒ වගේ රූපයන්ගේ වැදගත්කම මොකක්ද? දුක්දී වේදදී කිසිම හරයක් හිත නොකර ගෙවිලා වෙනසිලා යන ස්වභාවයක් නම් රූපයන්ගේ උරුමේ. රූපයන්ගේ ධර්මතාවය ඒක නම්. ඒ බඳු රූපය හොඳද? අන්නගත නිගවනේ. ඒ බඳු රූපයන්ගේ හොඳයි කියලා ගන්න අසු මාත්‍රයක්වත් නැහැ කියලා දැක්කදා. ඇත්ත ඇති ආකාරයෙන් දැක්කා. ඒක දැක්කම කොහොමද කරන්නේ? මුල ගැප්පුවා. ඒ රූපයන්ගේ මට ගන්න වටිනා දෙයක් නැහැ කියලා දැනගත්තා. ඒ රූපේ නිසා, ඒ රූපය අතුරු කිරීම නිසා, ස්පර්ශ කිරීම නිසා යම් වින්දනයක් දැනීමක් පහළ වුණා. ඒ රූපේතරෝ ඒ දැනීම නැහැ. යම් සංඥාවක් ආවනම් ඒ රූප සංඥා මුල් කරගෙනයි පහළ වුනේ. යම් සංකාරයක් ගොඩනැගුවා නම් ඒ රූප එකතු කරගෙන රැස් කරගන්න සමගි කරගන්නයි ගොඩනැගුවේ. යම් දැනුවත් වීමක් වෙලා හිටියනම් ඒ රූපයන් ඇතුළු කිරීම පිළිබඳ දැනුවත් වීම. ඒවා පිළිබඳ සම්බන්ධතාවය දැනුවත් වීම. රූප වේදනා සංඥා සංකාර විඥාන කියෝ වෙදී. ඔන්නෝක හරියට දැක්කනම් තේරුම් ගත්තා. එදාට දකින්නවා ස්කන්ධ පහක් කියලා නම් කියන එක ඇරින්න තවත් මිනිහෙක් නැහැ. තවත් සත්වයක් නැහැ. සත්වයා කියලා යම්තනක විද්‍යාමාන වුණා නම් ඔන්න ඔය ස්කන්ධ පහ විද්‍යාමාන වෙලා තියෙනවා. තවත් 6 වෙනි ස්කන්ධය සත්වය කියලා විද්‍යාමාන වෙලා නැහැ. ওই පහෙන් ඇරලා තව එකක් සත්වය කියලා විද්‍යාමාන කරලත් බැහැ. ඔතන තමයි තියෙන්නේ. යම් තැනක සත්ව විද්‍යාමාන වුණා නම් ඔය පහෝ ඔය පහින් තුල තියෙන දෙයකින් ඇරෙන්නේ. තවත් 6 වෙනි එකක් නැහැ සත්වයක විද්‍යාමාන කරා. සත්ව වශයෙන් යමක් විද්‍යාමාන වුණා නම් අනිත්‍ය දෙයක්ම දුක්ඛ දෙයක්ම අනාත්ම දෙයක්ම විද්‍යාමාන වුණා. නිත්‍ය සුඛාත්ම දෙයක් විද්‍යාමාන වුණේ නැහැ. එහෙනම් කොහෙද මේ ගන්න දෙයක් තියෙන්නේ? ගැනීම රුහු දෙයක් තියෙනවා මෙහෙමද? මොකද්ද? යම් කිසි සුවයක් යම් කිසි හොඳයි කියව එකක් සදාතනික කරා. ඒක අවිපරිණාම සහිතන. ඒක ආයි වෙනස් වෙලා තමන්ගේ කැමැත්තට පිළිහිටට වෙනස් වෙන්නේ නැත්නම්. ඒක සාරයි කියලා ගන්න ප්‍රියමනාපයක් හොඳයි කියලා ගන්න වටිනා දෙයක් ඒකේ තියෙනවා. අන්න ඒවට කියනවා ආත්ම වස්තු. ආත්මයි කියලා සංකල්පයක ලෝකයා පිළිලා හිටියනම් දෘෂ්ටියට වැටෙනා නම් ඔන්න ඔය සංකල්පේ ඉඳලායි වැටුනේ. තේරුම් ගන්න බැරි නිසා සදාතනිකයි කියන නිගමනයක් කරගත්ත අවිද්‍යාවයි. සුඛ සහගතයි කියන නිගමනයක් කරගත්ත අවිද්‍යාවයි. ඒ වගේම අවිපරිණාම සහගතයි මේක වෙනස් වෙන්නේ නැහැ කියන නිගමනයක් කරගත්ත අවිද්‍යාවයි. එහෙම කරගත්ත ලෝක සත්‍යය තනින් තන විමුක්තිය කියලා බ්‍රහ්මත්වයේ දේවත්වයේ ආදී වශයෙන් විමුක්තිය හැටියට ගත්තා. අරමුලාව. අනේ බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? උඹලා මේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා ගත්ත යමක් ඇත්නම් උඹලාගේ තේරුම් ගන්න බැරිකම නිසා යොන්නෝක ගත්තේ. බ්‍රහ්මත්වයේ ආත්මයි සදාතනිකයි කියලා ගත්තේ. මුල දැක්කෙත් නෑ අග දැක්කෙත් නෑ. මැද විතරක් ඉඳගෙන මුලාව දකින්න බැරි මුලාව නිසා තේරුම් ගන්න බැරි නිසා නුවණ නැති නිසා සදාතනික දෙයක් වෙනස් වෙන්නේ නැති දෙයක් කියලා ඉස්තර නිගමනයකට වැස්සා. ඉතින්ද පතුණා කියලා හිතුවා. යථාර්ථයේ මේකයි කියලා වෙන්න බව දැනගත්තා. ඒක අනිත්‍ය කොටේ ඉන්නේ. ඒක ගෙවිලා වැරසිලා යනවනම් දුක්ඛ ගොඩටම වැටෙනවා. අර්ථවත් හරවත් කියලා ගන්න එකක් ඒකේ නැහැ. නමුත් තරම් තියෙන හරියක් තියෙන එකක් කියලා. මොකක් නිසාද එහෙම කියන්නේ? මතු යම් කාලයක මහා දුකක් විඳින්න ඉන්න කෙනෙක්. ඒකට ඒකාන්ත නම් ඔහු දැන් හැප විදලා ඉඳලා ඔහුට සතුටක් ලබන්න පුළුවන්. මෙන්න මේක තමයි දකින්නේ. කෙනෙක් සන්තෝෂ වෙන්න පුළුවන්. වටිනා දෙයක් ලැබුණා කියන්නේ. අනාගතයේදී ඔහුට ඒක දුකකට හේතු වෙන එකක් තියෙනවා නම් ඔහුට ඒකාන්තයි. ඒක දැක්කේ නැති නිසා ඔහු ඒක සන්තෝෂ වෙනවා උලාවේ.
ඔය පොච්චි කතාවක් තියෙනවා. ඇයි මේ භික්ෂුන් වහන්සේලා මෙච්චර කාම සම්පත් තියෙද්දි? ඒක සුවසහගත බව තියෙද්දි. ඒකට ඇයි බැඳෙන්නේ නැහැ කියලා මට නම් පිළිගන්න බෑ කියන කතාව. කියලා හජ්ජුරෝ අයියා මල්ලි ඔහොම කතාවක් කිව්වා. මල්ලි තමයි හජ්ජුරවන්ට කියන්නේ මට නම් පිළිගන්න බෑ. මේ සැප සම්පත් වැඩක් නෑ කියලා අත්හැරලා යනවා කියන එක ඇත්තක් කියලා හරියක් ඇති එක කියලා මට පිළිගන්න බෑ. මෙච්චර බෙරිබෙනි දින සැප සම්පත් කොහොමද හරියක් නැති වෙන්නේ? කොහොමද ඒකේ කලකිරෙන්නේ? එහෙනම් මල්ලි අහනවා අයියාගෙන් නැන්න හජ්ජුරුවා. හජ්ජුරන්න බලපුලුවකාරක ඔක්කොම තියෙන ඉඳන් මොකද කරන්නේ? අස්සේගේ ලොම් ගහක් අරගෙන කඩුව වැද්දා ඔක. හැබැයි පොඩ්ඩක් හෙල්ලුවොත් එහෙම කඩුවේ බරට අසලම කැඩිලා කඩුව වැටෙනවා බිමට. පිටපොපු කඩුවක් අරගත්තා. ඉහි මුනේ වගේ හොඳට මුනේ තියෙන කඩුවක් අරගෙන ඒක බැඳලා ඇඳක උඩ වියල්ලෑයේ බැඳලා. ඇඳ හොඳට සකස් කරලා තිබ්බා. පොට්ට මෙට්ට දාලා අවශ්‍ය කෙන සියලුම හැම පහසුකම් දාලා. අර මල්ලිගෙන් අහනවා මේ ඇඳේ නිදාගන්න එක උඹට මොකද හිතෙන්නේ? සුවද? කොච්චර සුවද? කැලෑවල ඉන්නවා වගේ මේක. තනින් තර මේ දෙකක් වෙනස් පුදියා ගන්න තියෙන තරම වයින්නේ කොච්චර සුවද මේක. මම කියන්නේ ඒක තමයි සුවදේ පෙනි තියෙන එක සුවයි. පුදියා ගනින් කොට. පුදියා ගත්තාම ඔලවල පහා පේනවා. පපුව කෙලින් තියෙනවා විසපොව කඩුව අස්ලමක වැදලා උඩ. පොඩ්ඩක් හෙල්ලුවොත් එහෙම කඩුව වැටෙන්නේ පපුවට විනිහා වැරෙනවා. මොකද උනේ? මොකද ඇතුළ ගිහින් බලලා ඉන්නේ. සුවද? මට බයයි වේ. ඇයි? අර කඩුව කොයි මොකද මගේ පපුවට වැටෙයිද කියලා කියන්නේ බෑ. ඒක සුව තියනවා කොහොනේ ඇඳි. හරි සුවයි. දැන් විඳින්න බැයිද සුව? කඩුව තියෙනකම් විඳින්න බෑ. අන්න දැකපු එකද? එහෙනම් ඔන්න දැකපු දෙයක් තියෙනවා. ඒ නිසා සුවයි කියනවා. මොකද්ද? ජරාව මරණය කොයි මොහොතේ මා කරා එනවාද? මෙන්න මේක තමයි එල්ලා තියෙන කඩුව ආවේ තියෙන්නේ. කඩුවේ අත්දැකීම තියෙන නිසා ඔබට පේනවා මේක වැඩේ කියන්නේ. ඒකින්ද ඔබට බය වුණා මේ සැප විඳින්න. නුවණ ඇති බෞද්ධයෝ එහෙනම් බුදු ශ්‍රාවකයෝ ඔන්න ඔය ජරා මරණය නිතර දකින්න. ඒකාන්තී උපසත්වයාට ජරා මරණය මිදීමක් නැහැ. ඒක වෙනසීමේ යුක්තයි. ඔන්නේ වෙනසීමට ලක් වෙන ස්වභාවයක් මේ ಜಾති කියන්නේ. ওই ಜಾතිවල සුව හොයලා ඉන්නවා කියලා කියන්නේ මොන භයානක දෙයක්ද කියලා දකින්න. ඔන්න ඔක දැකලා තමයි බුද්ධ ශ්‍රාවකයෝ සපයි කියන දුකයි කියලා දකින්න ඕන උතන. අපි දැක ගන්න ඉතින් වැදගත් දෙයක්. එහෙනම් යම් කිසි සුවයි සපයි කියන යම් જાතියක් ඇද්ද? ජරාවේ මිදුණු ව්‍යාධියේ මිදුණු මරණයේ මිදුණු જાතියක් නෑ ලෝකෙ. එහෙනම් ජරාවට උරුමකම් කියන ව්‍යාධියට මරණයට උරුමකම් කියන කෙනෙක්. ඒ කොයි මොහොතේ තමා කරා එනවාද කියලා දන්නේ නැතුව. ඒ මොහොත එනකල් දැක හොයනවා. හැබැයි අර මොහොත අපහාම මහා දුක්ඛන්දරාවක් දීලා ගෙවිලා යනවා. ඉඳගත් එකේ හරියක් තියනවද බලපුවාම ඉතුරු වෙච්ච හරියකුත් නැහැ. හැබ වින්දා කිව්වා මිසක් මෙන්න මම විදපු දැම් මලක් විදපු හැබැයි මෙන්න මට ඉතුරු කියලා බැලුවොත් එහෙම මොකද ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් මොකද කරලා තියෙන්නේ? නොදන්න ගම නිසාම කීනි ගොඩක් අස්සේ සුව හෙව්වා වාගේ ඉතිල හෙව්වා වාගේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස ඒකාන්තයෙන් උරුම කරගෙන හිමි කරගෙන තියෙන ලෝක සත්‍යය. ඔය ආසේ සැප හොයනවා. සැපයි කියලා අල්ලගන්න යනවා. මෙන්න මේක අවිද්‍යාව. ඔන්න ඔක යම් දවසක දැකගත්තා නම් අපි මෙහෙම එකක් තුල නේද මේ සැපයි කියලා හොයන්න යන්නේ කියලා දකින්න. මනවර්ණ රූප හොයා මනවර්ණ ශබ්ද ගන්ධ රස ස්පර්ශ හොයා ඒවේ ආස්වාද විද ඉඳ බලන්න. මට උරුම වන ජරා මරණය එනකන් විතරක් නේද? ඒ ජරා මරණය එනකොට මම අසුරු කරලා තියෙන දේ කොයි යාති එකක්ද? ඒ ආස්වාද බලාපොරොත්තු මම කරලා තියෙන්නේ මොනවද? 90% උත්සාහය. එහෙනම් මම කැමති වුණත් නැතත් හේතුඵල න්‍යාය ක්‍රියාත්මක වෙනවා මොකද්ද?
දුස්චරිත සහගතව හිතුවනම් කිව්වනම් කරානම් සංඛාරපත්‍ය විඥානං වලින් මට ගොඩ නැගින්න බෑ. දුස්සීල වූ දුස්චරිත සංඛාරයෙන් දුස්චරිත විඥානයේ පිට නැගින්නේ. ඒකට බහින්නේ දුස්චරිත නාම රූපමයි. ඒ හේතු වලින් මට විඳින්න බෑ. කැමති වුණා තකමැති වුණා. එහෙනම් ඒකෙන් නැගින්නේ දුස්චරිත සලආයතනමයි. දුස්චරිතයේ ගැළපෙන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව දුස්චරිත ಜಾති දුස්චරිත භාවය පහළ වෙන්නේ. එහෙනම් මොකද්ද දුස්චරිත ಜಾතිය? එක්ක තිරිසන් ಜಾතිය. එක්ක ප්‍රේත, එක්ක කියන හතර අපාගත කොට්ටාසයටයි. එහෙනම් මතු හතර අපාගත කොට්ටාසයක ಜಾතියකට පහළ කරන්න උරුම කරගෙන තියෙන මම. දැන් මම සුවයි කියන පංචකාමයේ පස්සේ කියලා නොඒ කවද අසාධාරණ කරලා ගිහිල්ලා. සන්තෝෂ වෙනවා නම් මගේ නොදැනුවත්කම මිසක් වෙන මොකද කියලා ඉතින් වහින්න දෙනවා. අන්න ඇත්ත දැක්කට පස්සේ එන්නේ තීරණ. නොදැනුවත්කමේ නිගමනය කරන්නේ මේ සතුට. ඒ වායේ ප්‍රියභාවයේ බැදී රැඳී ඉදීම. තව මොකද එයින් එහාට ගන්න තියෙන මෝඩකම නොදන්නකම මිසක් වෙන මොකද කියලා තමන්ටම දකින්න දවසක් එනවා. අන්නේ ආපුදාසට ඒක මහා භයානක දුකක් කියලා දකින්න. දුක්ඛම් බයන්තේ. බයන්තෙන් දුක දකින්න. කාමියෝ බයයි කියලා දකින්නවා එතකොට. කාමියෝ ගින්නක් වායි කියලා දකින්නවා එදාට. අන්නේ දාට කාමයන්ගේ මිදීමේ දුක්ඛාරි සත්‍ය වැටහෙනවා. ඕකට කියනවා මේ ආර්ය විනයේ දුක්ඛාරි සත්‍ය වටහා ගත්තා කියලා. දුකයි කියන්නේ මේ වටහන්නේ. සැපයි කියුවේ කිදින බයන්නකම්.